මුලින්ම ප්‍රතිශත කිව්වහම ප්‍රතිශත පාඩමේදී දැන් අපි මුලින්ම දැනගන්න අපි දැන් සාමාන්‍ය O level කරන ළමයි දන්නවනේ මොකක්ද ප්‍රතිශතයක් කියන්නේ. ප්‍රතිශතයක් කියන්නේ මොකක් හරි දෙයකට අපි ගන්නවා 100කට කොච්චරක්ද කියලා. දැන් අපි මුදලක් කියන්නකො. මම කාට හරි දැන් කඩේට ගිහින් මම මුදලක් ගද්දි මේ බඩුවක් ගද්දි මට වට්ටමක් දෙනවා. ඒව අපි කියන්නේ 100ට 8ක ඩිස්කවුන්ට් එහෙමනේ කියන්නේ. එතකොට මේ 100ට 8යි කියන්නේ මොකක්ද එතනදී? 100ට 8යි කියන්නේ මේ භාණ්ඩේ 100 නම් 8යි. එතකොට 200 නම් සාමාන්‍යයෙන් 200 නම් මේ වගේ දෙගුණයක්. මේක දෙගුණනේ උනේ. මේක දෙගුණ වෙලා තමයි 200 හැදුනේ. 100. එහෙනම් මේක 16ක්. මේක දෙගුණ වෙනවා. අන්න ඒ විදිහට. ඒ කියන්නේ අපි 100කට යම්කිසි දෙයක් අගේනවා. 100කට මෙච්චරයි කියලා. 100කට මෙච්චර නම් ඉතුරු ගානට කොච්චරද කියලා එතකොට අපිට ඕන වෙලාවක හදාගත්ත හැකියි. අන්න එහෙම පහසුව සඳහා ගොඩනගපු සංකල්පයක් තමයි මෙන්න මේ ප්‍රතිශත කියන්නේ. හරි. එතකොට දැන් ඕගලන්ට දෙවෙනි පේපරේ එනවනේ ප්‍රතිශත හෝ අර ව්‍යාපාර හා කොටස්සෝ කියන පාඩමෙන් ඒ දෙකෙන් එකක් වගේ එනවා ලොකු ප්‍රශ්නයකට. එතකොට ඕකෙදි ප්‍රතිශත යටතේ ගණන් ජාති තුනක් ප්‍රධාන වශයෙන් එන්න පුළුවන්. එකක් සුළු පොලිය. මම පොඩක් ඇතට ලියන්නේ වෙලා වෙන හින්දා ලස්සන කරගෙන ලියන්නේ නැහැ. තේරෙන්න ලියනවා. එකක් සුළු පොලිය. අනිත් එක වැල් පොලිය. අනිත් එක කුලී කිනීම. කුලී කිනීම එහෙම නැත්නම් මේකටම කියනවා හීනවන ශේෂ ක්‍රමය කියලා. මෙන්න මේක තමයි ගොඩක් ළමයි පොඩ්ඩක් පටලවා ගන්න. මේකත් චුට්ටක් විදිහට පැටලෙනවා. මේක නම් බොහොම ලේසි. නිකන් සාමාන්‍යයෙන් මේ කරන දෙයමයි. ඕගොල්ලන්ටත් හිතිනුත් හැදුවේ. හරි. මම දැන් මේ තුනම වෙන වෙනම කතා කරන්නම් එකින් එක. මම මුලින්ම සුළු පොලියට යන්නම්. හරි. සුළු පොලිය කියන්නේ දැන් අර මං කතා කරේ ඩිස්කවුන්ට් එකක් වගේ. ඒ කියන්නේ අපි දැන් සුළු පොලිය කියන්නේ දැන් අවුරුද්දකට කියන්නකො. මොකක් හරි එකක් අවුරුද්දකට. මොකක් හරි භාණ්ඩයක් අපි ගන්නවා. අපි ණයක් ගන්නවා. ණයක් ගත්තාම 100ට 10ක් පොලිය ගෙවන්න ඕන. 100ට 10ක්. ප්‍රතිශත ලකුණ දැම්මොත් 100ට දාන්නේ නැහැ. එක්ක මේක මෙහෙම එහෙම නැත්තම් මෙහෙම. දෙකෙන් එකයි. 100ට 10ක් අපි ගෙවන්න ඕනේ අවුරුද්දකට කියන්නේ. හරිද? සුළු පොලියේදී වෙන්නේ සුළු පොලියයි දැන් වැල් පොලියයි කුලී කිනීමයි කියන තුනක්නේ. සුළු පොලියේ විශේෂත්වය තමයි මේක අවුරුද්දෙන් අවුරුද්දට මේ ගාණත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මං 50000ක් ගත්තා කියන්නකො මුදල විදිහට. රුපියල් 50000ක් ගත්ත මුදල විදිහට. එතකොට අවුරුද්දකට 100ට 10යි නම් ඊළඟ අවුරුද්දෙත් එතකොට අවුරුද්දකට 100ට 10යි නම් අපි දැන් දන්නවනේ හදන විදිය කොහොමද? 100කට 10යි නම් දැන් මම මුලින්ම මේක එන විදිහ කියන්නම්. 100කට 10යි නම් 100කට 10යි නම් අපි බලනවා 50000කට කොච්චරක්ද කියලා. 100කට 10යි නම් එතකොට දැන් 100 50000 වුණේ කොහොමද? 100 50000 වුණේ 100 50000 වුණේ කොහොමද? 500න් වැඩි වෙලානේ. එහෙනම් එතකොට 100කට 10යි. එහෙනම් මේ උඩ එකත් 500න් වැඩි වෙන්න ඕන. මොකද 100 500න් වැඩි වෙලා 50000 හැද්දි 10ක් 500න් වැඩි වුණාම 5000 එනවා. රුපියල් 5000යි. එහෙනම් රුපියල් 50000කට රුපියල් 5000යි. ඔන්න ඕක තමයි මේක හැදෙන විදිහ. මෙහෙම නෙමෙයි ඔයගොල්ලෝ හදන්නේ. මේක තමයි ඔයගොල්ලෝ හැදෙන විදිහ. මේක හැදෙන විදිහ. කොහොමද මේ පොලිය හැදෙන්නේ? සුළු පොලිය හැදෙන්නේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ 100කට 10යි නම් 50000යි අපේ මුදල. ඒතකොට මේක වැඩි උනේ 500ෙන් නම් උඩ එකත් 500න් වැඩි වෙනවා. අන්න එහෙම තමයි මේ පොලිය හැදෙන්නේ. හරි. ඒක ඕගොල්ලෝ හොයන්නේ මෙන්න මෙහෙම. 50000යි 50000න් 100කට 10ක්. ඔන්න ඔහොම තමයි ඕගොල්ලෝ හොයන්නේ. මෙන්න මේ විදිහට ගත්තාම ඕගොල්ලන්ට එනවා මේ කාලයට පොලිය. දැන් අපි මේ කියන්නේ අවුරුද්දකට කියලා හිතන්න. මේ අවුරුදු එකකට පොලිය. අවුරුදු එකකට පොලිය මෙච්චරයි. පොලිය මේ තියෙන පොලිය. පොලිය මෙච්චරයි. ඒතර මේක සුළු වුණාම එනවනේ මේ බිඳුවට මේ බිඳුව කපලා මේකට මේක කැපුවොත් රුපියල් 5000යි කියලා ඉතුරු වෙනවනේ. එතකොට මේ තියෙන්නේ අවුරුද්දකට. හරි. අවුරුදු දෙකකට
අවුරුදු දෙකකට යද්දී එක අවුරුද්දක් ගිහින් තව අවුරුද්දක් යනවානේ. හැබැයි ඊළඟ අවුරුද්දෙදිත් මේ ගානමයි පොලිය. අන්න ඒකයි සුළු පොලියේ විශේෂත්වය. ඒ කියන්නේ මේ මුදලට තමයි අපි පොලිය හදන්නේ. එතකොට මේ මුදල වෙනස් වෙන්නේ නැහැනේ අවුරුද්දෙන් අවුරුද්දට. අවුරුද්දෙන් මොන අවුරුද්දේ බැලුවත් අපි අරන් තියෙන්නේ 50000යි. මුලින් ගත්තේ 50000යිනේ. එහෙනම් අවුරුද්දෙන් අවුරුද්දට පොලිය වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ පොලිය ඒකක් 5000යි. එතකොට අවුරුදු දෙකට 5000යි 5000යි 10000යි. මේ අවුරුදු මං 1 2 3 4 කියලා දාන්නේ. පළවෙනි අවුරුද්දේ 5000යි. ඊළඟ අවුරුද්දේ 5000යි. ඊළඟ අවුරුද්දේ 5000යි. ඊළඟ අවුරුද්දේ 5000යි. මේ තියෙන අවුරුද්දකට පොලිය මේ අවුරුද්ද වල. එතකොට මේ අවුරුද්දේදී මුළු පොලිය 5000යි. මේ අවුරුද්දේදී මේ 5000යි මේ 5000යි 10000යි. මේ අවුරුද්දේදී මේ 10000යි මේ 5000යි 15000යි. මේ අවුරුද්දේදී 15000යි 5000යි 20000යි. ඔන්නෝම තමයි යන්නේ. ඒ කියන්නේ මේ ගාන වෙනස් වෙන්නේ නැති තාක් පොලිය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි සුළු පොලියේ විශේෂත්වය. හරි. දැන් මේක දැන් මෙහෙම කිව්වට සමහර අයට තේරෙන එකක් නෑ. ගානකින්ම මම ඔයගලන්ට විස්තර කරන්නම්. එතකොට ඒක තේරෙයි. මම ගාන දාන්න. හරි. මේ තියෙන්නේ ගාන. ඕකේ එක්ක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. කාට හරි ලියා ගන්න ඕන නම් ඉක්මනට ලියා ගන්න. මම මේ ගාන හදාගෙන යන්න. හරි. මම ගාන හදන්න පටන් ගන්නවා. ගාන කියන්නේ පුද්ගලයෙක් බැංකුවකින් වාර්ෂිකව 106ක පොලි අනුපාතිකයක් යටතේ ණයක් ලබා ගනී. වාර්ෂිකව 106යි. වාර්ෂිකව 106යිලු. ඔහු මෙම ණය ප්‍රමාණය අවුරුදු 3කදී පොලියත් සමගම ගෙවා නිම කිරීමට නියමිතයි. එහෙනම් අවුරුදු 3යි කාලය. අවුරුදු 3යි කාලය. ඔහු ලබාගත් මුදල රුපියල් 7,20,000ක් නම්. ඔගොල්ලෝ කියවන්නේ 720,000 කියලානේ. එහෙමනම් ඔහුගේ මාසික වාරිකයේ අගය අහනවා අපේ. හරි. මං මේ ගාන අයින් කරනවා. හරි. වාර්ෂිකව 106යි. හරි මේ ගාන හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. වාර්ෂිකව 106යි. අවුරුදු 3ක්. අවුරුදු 3ක් යනකම් මෙයාගේ මේ ණයක තියෙනවා. එයා ගෙවලා නිම කරන්නේ අවුරුදු 3කට පස්සේ ගන්නේ රුපියල් 7,20,000. මෙච්චරක් ගන්නවා. නම් ඔහුගේ මාසික වාරිකයේ අගය අහන්න. ඒ කියන්නේ දැන් මෙයා කරන්නේ මේ 7,20,000ක් ගන්නවා. අරගෙන වර්ෂයකට 106 ගානේ අවුරුදු 3කට පොලියක් ගෙවනවා. ඒ මුදලයි ඒ හැදෙන පොලියයි දෙකම එකතු කරලා ඒ එන ගාන මේ කාලයට තියෙන මාස ගානෙන් බෙදලා ඒ හැම මාසෙම සමාන ගාන ගෙවාගෙන යනවා. අන්න ඒකයි මේගොල්ලෝ කරන්නේ. හරිද? එහෙනම් අපි මේක මුලින්ම පියවර යටතේ හදාගෙන යමු. දැන් මම මුලින්ම හොයන්න මෙයා එක අවුරුද්දකට ගෙවන පොලිය. හරිද? එක් අවුරුද්දකට පොලිය 720,000යිනේ ගාන. 720,000න් 106ක්. මේකනේ. ඕකෙන් තමයි අවුරුද්දකට පොලිය හැදෙන්නේ. එහෙනම් මෙන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපනවා. මෙතනින් 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් දෙක 12යි එකක් ඉතුරුයි. 6 වරක් 7 42යි මේකයි 43යි. මේක රුපියල් 43,200ක් මෙයා එක අවුරුද්දකට පොලිය විදිහට ගෙවනවා. හරිද? මේ තියෙන්නේ එක අවුරුද්දකට මෙයා ගෙවන පොලිය. එතකොට අවුරුදු 3ක් යනකම් මෙයා මේක ගෙවනවා කියන්නේ අවුරුදු 3ට මෙයාට පොලිය හදන්න බෑ. එහෙනම් අපි බලමු දැන් අවුරුදු 3කදී පොලිය. අවුරුදු 3කදී පොලිය. මේ අකුරු ගොඩක්ම පැහැදිලි නැත්නම් හරි මොකක් හරි එකක් නම් මට පොඩ්ඩක් කතා කරලා කියන්න. මම මේ පැහැදිලිව ලියන්නම් තව ටිකක්. මම හිතනවා මේක ඔයගලන්ට කියව ගන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ දැන් මං කිව්වා සුළු පොලියේයි අනිත් පොලියත් එක්ක තියෙන වෙනස අනිත් ජාතිත් එක්ක තියෙන වෙනස තමයි මේ එක අවුරුද්දක පොලිය හැම අවුරුද්දටම එකයි කියලා. දැන් අවුරුද්දක නම් අවුරුද්දක
මාසෙක නම් මාසෙක, කාර්තුවක නම් කාර්තුවක, වාරයක නම් වාරයක. එහෙම එක එක විදිහට ඔයගලන්ට ගණන් දෙනවානේ. දැන් අපි මෙතන කතා කරන්නේ අවුරුද්දකනේ. එහෙනම් හැම අවුරුද්දටම එකයි. හැම අවුරුද්දටම මේ පොලියම තමයි. එහෙනම් 43200ම තමයි ඊළඟ අවුරුද්දේ. මේ තියෙන පළවෙනි අවුරුද්ද, මේ දෙක, මේ තුන. මේකේ 43200යි. මේකේ 43200යි. මේකේ 43200යි. එහෙනම් 43200 ගොඩවල් කීයක් තියෙනවද? ඒවා 1 2 3ක් තියෙනවා. 43200 ගොඩවල් 3ක් තියෙනවා. එහෙනම් අන්නේ ගොඩවල් 3, ඒ කියන්නේ 43200 3න් වැඩි කරාම මට ඒ ගොඩවල් 3 යගේනවනේ. ඔන්න ඕක තමයි අවුරුදු 3කදී මෙයා ගෙවන මුළු පොලිය. 3 වරක් බිංදුව බිංදුවයි, 3 වරක් බිංදුව බිංදුවයි, 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි, 3 වරක් 4 12යි. මේ තියෙන්නේ මෙයා ගෙවන මුළු පොලිය. දැන් අපෙන් අහනවා මෙයාගේ මාසික වාරිකයේ අගය කීයද කියලා. ඒකනේ අපේ ගානෙන් අහන්නේ. මාසික වාරිකයේ අගය හොයන්න කලින් අපි දැන් හොයාගන්න ඕනේ මෙයා ඔක්කොම ගෙවන්න තියෙන මුදල කීයද කියලා. මොකද අර අපි මුලින් ගත්ත 7,20,000 කොහොමද ගෙවන්න ඕනේ? ඒ ගාන කොහොමද ගෙවන්න ඕනේ? ඊට අමතරව මෙන්න මෙච්චර පොලියක් අපි ගෙවන්න ඕනේ. එහෙනම් මම මේක මකනවා. ඔයගොල්ලෝ ලියාගත්තයි කියලා මම හිතනවා. මේ ලියාගත්තේ නැත්තම් මම හිමීට මකන්න ලියා ගන්න. අනිත් ගණන් වලදී මේ පියවරෙන් පියවර ඉක්මනට ලියා ගන්න. හොඳේ. හරි. එතකොට මෙයා ගෙවිය යුතු මුළු මුදල කීයද? ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල කීයද? 7,20,000ක් ගෙවන්න ඕනේ කොහොමද? ඒකට එකතු කරන්න ඕනේ 1,29,600. කොහොමනේ? 7,00,000 දැන් ඔය මේ මම ඕගොල්ලෝ එක දිගටම ඔක ලියන්න. මේ මම කොහොම ලිව්වේ මේ අර මගේ බෝඩ් එක මදි හින්දා 1,29,600ක් ගෙවන්න ඕනේ ඊට අමතරව. මේ තියෙන්නේ මුළු පොලිය. මේ තියෙන්නේ එයා ගත්ත මුදල. එහෙනම් ඔක්කොම එකතුව 0.0 බිංදුවයි මේ බිංදුවයි මේ බිංදුවයි බිංදුවයි මේ බිංදුවයි 6යි 6යි බිංදුවයි 9යි 9යි 2යි 2යි 4යි 7යි 1යි 8යි රුපියල් 8,49,600ක් එයා මුළු මුදලක් ඒ කියන්නේ අන්තිමට ගෙවලා ඉවර කරනවා. මෙන්න මෙච්චරක් මෙයා අවුරුදු 3 ඇතුලේ ගෙවලා ඉවර කරනවා. එයා ගත්තේ මෙච්චරයි. ගත්තේ මෙන්න මෙච්චරයි. මේ පොලියත් ඇඩ් වෙලා මෙන්න මෙච්චරක් එයා ගෙවලා ඉවර කරනවා. හරි. අපෙන් අහන්නේ මාසික වාරිකය එකා කියන්නේ. දැන් ඇත්තටම අවුරුදු 3ක් කියන්නේ මාස කීයක් තියෙනවද? ඒක මම වෙනම පියවරක් ලියලා හදාන්නේ නැහැ. ඒක බොහොම සරල පියවරන්නේ. අවුරුදු 3යි මාස එක අවුරුද්දකට 12යි. ඒතකොට 12 වරක් 3 36යි. මාස 36ක් තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ මාස 36කට පොලි. සෝරි මාස 36කට ගෙවන මුදල. අවුරුදු 3කදී ගෙවන මුළු මුදලනේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මාස 36කට ගෙවන මුළු මුදල. අපෙන් අහන්නේ මාසික වාරිකය. ඒ කියන්නේ එක මාසයකට කීයද? ඕකනේ අහන්නේ. එහෙනම් අවුරුදු 36 සෝරි මාස 36කට මෙච්චර නම් එක මාසයකට බලන්න මේ ගාන මාසික වාරිකය කියලා මම ලියන්න. මෙන්න මේ ගාන 36න් බෙදෙනවා. මම එකපාර බෙදන්නේ නැතුව හිමීට බෙදාගෙන යන්න ඔයගලන්ට තේරෙන්න 6 වරක් 6යි 6 වරක් 6 වරක් 8ට 1යි දෙකක් ඉතුරු 24ට 4යි 9ට 1යි 36ට 6යි බිංදු දෙකක් එනවා. මේක 2යි 1කට 3 මේකත් බෙදෙනවා 6 වරක් 1යි බෝඩ් එකේ පේනවනේ 6 වරක් 1යි 14ට 6 වරක් 2යි දෙකක් ඉතුරුයි 6 වරක් 2 12යිනේ දෙකක් ඉතුරුයි 2යි මේකයි 21යි එතනට 6 වරක් 3යි එතකොට 18යි එතකොට 21 තිබ්බේ 3ක් ඉතුරුයි 36ට 6 වරක් 6යි බිංදු දෙකක් එනවා. එහෙනම් රුපියල් 23,600යි. මෙන්න මේක තමයි මාසික වාරිකයක අගය. මේක හරියට ඔයගොල්ලෝ බෙදලා බලන්න. මේක තමයි උත්තරේ මේක. මම කියන්නේ මේ බෙදිල්ල පැහැදිලි නැත්තම් මේ මම මේ එතන තියෙන ඉඩත් එක්ක බෙදුවේ. ඕන්නම් කාට හරි 36න් එකපාර බෙදන්න පුළුවන් නම් බෙදලා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. 849යි 600නේ තියෙන්නේ. මේක 36න් කාට හරි බෙදන්න පුළුවන් නම් එකපාර බෙදලා දාන්න. ප්‍රශ්නයක් නෑ.
ඒ කියන්නේ වෙලාව ඉතුරු කරගන්න හැබැයි වරද්දන්නේ නැතුව බෙදන්න ඕන. වෙලාව ඉතුරු කරගන්නත් එක්ක පුළුවන් නම් බෙදන්න. මෙතනට නම් 2.72යි. එතකොට 12ක් ඉතුරුයි 129යි 3යි. එතකොට 108යි. එහෙම බෙදාගෙන යන්න. එච්චර දේවල් කරන්න එපා මේ බැරි නම්. හරි. මේ ගාන ඉවරයි. මම ඔයගලන්ට ඊළඟ ගාන දාන්නම් මේක ඉවරයිට. මේ ගාන ලියාගත්ත නැති කවුරු හරි ඉන්නවනම් ඉක්මනට ලියා ගන්න. හරි. මේ දැන් ලියා ගන්නත් වෙලා වැඩි. මම ගාන හදන්න පටන් ගන්නම්. වසර දෙකකින් ගෙවා නිම කිරීම සඳහා පුද්ගලයෙක් කාර්තුවකට 100ට 2ක පොලියක් යටතේ යම්කිසි ණය මුදලක් ලබා ගන්න. වසර දෙක සඳහාම වූ රුපියල් 5,80,000ක මුදලක් ගෙවා අවසන් කරයි නම් ඔහු ලබාගත් ණය මුදල සොයන්න. ඊට කලින් අර ගාන මේ තව විදිහකට හදන්න පුළුවන්. ඒක මම කිව්වේ නෑ නේද? මම ඒකත් ඉක්මනට කියලා දාන්න. හැබැයි මම මේ විදිහට දිගටම හදන්න යන්නේ නෑ. අර ගාන කිව්වේ අවුරුද්දකට 100ට 6යි අවුරුදු 3යි 7,20,000යි කියලානේ. කොහොමනේ කිව්වේ? හරි. මේක මට අපිට මෙහෙමත් හැදුවේ. 100කට රුපියල් 100 අපි හිතන අපේ මුදල 100යි කියලා. එහෙනම් 100කට අවුරුද්දකට 6යි. අවුරුදු දෙකකට මේ වගේ දෙගුණ යන්නේ 12යි. අවුරුදු 3කට මේ වගේ තුන් ගුණයක් 18යි. එහෙනම් අවුරුදු 3ක් යද්දි 100කට 18ක් ගෙවනවා. එහෙම නෙවෙයි. ඒ කියන්නේ 100 වෙනස් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ හැම අවුරුද්දෙම 6යිනේ. 6 ගොඩවල් 3යි. එහෙනම් 100කට 18ක් ගෙවනවා අවුරුදු 3ක් යද්දි. එතකොට මට මුළු පොලිය එකපාරම හෙව්ව හැකි 7,20,000න් 100ට 18ක් බලලා 7,218න් වැඩි කරන්න තියෙන්නේ. 8 වරක් 2 16යි. එකක් ඉතුරුයි 8 වරක් 7 56යි 57යි. එකෙන් වැඩි කරාම ඕකමනේ එන්නේ 0.0යි 6යි 9යි 12යි. අර කලින් ගාන මෙනවා 1,29,600. ඊට පස්සේ අර කලින් පියවර ටිකම තමයි. එහෙමත් නැත්තම් දැන් මේ ගියේ අපි පොලිය හොයලා ඊට පස්සේ මුළු මුදලයි පොලියයි එකතු කරලානේ. එහෙම නැතුව අපිට වෙන විදිහකින් කරන්න උලම් මෙහෙම. මේ මම මේ කියන ක්‍රම පොඩ්ඩක් මම මේක YouTube එකටත් දානවා කිව්වනේ මේ ඔයගොල්ලෝ ආපහු බලලා හරි මේ ක්‍රමත් ඔන්න try කරලා බලන්න වෙලාව තියෙනවා නම් වැඩත් එක්ක. දැන් 100කට 18යිනේ පොලිය. දැන් ඔයගොල්ලෝ හිතන්න අපේ ගාන මේ අවුරුදු 3ටම. එතකොට ඔයගොල්ලෝ හිතන්න අපේ ගාන ඇත්තටම රුපියල් 100යි කියලා. එතකොට අපි ආපහු ගෙවන්න ඕන කීයද? මේ මුලින් ගත්ත 100යි මේ පොලිය 18යිනේ. ওই දෙකේ එකතුවනේ. අපේ මුදල 100 නම් මේ මුලින් ගත්ත 100යි මේ මුලින් ගත්ත 100යි අපේ පොලිය 18යි. ওই දෙක එකතු කළා ওই දෙකමනේ ගෙවන්න ඕන. එහෙනම් දැන් බලන්න අපේ මුදල 100 නම් අපි ගෙවන්න ඕනේ 118යි. අපේ මුදල 100 නම් අපි ගෙවන්න ඕනේ 118යි. අන්න ඒ විදිහට අපිට ගාන හැදුවා. දැන් අපේ මුදල 7,20,000යි. අපේ මුදල 100 නම් අපි ගෙවන්න ඕනේ 118යි. මේකත් ප්‍රතිශතයක් නේ. 100කට 118ක් නම් ගෙවන්න ඕනේ 7,20,000ට කීයද? එහෙනම් මේ බින්දුවකට මේ බින්දුව ගමුණා 7,218න් වැඩි කරන්න තියෙන්නේ. 8 වරක් 0.0 8 වරක් 2 16 එකක් ඉතුරුයි 8 වරක් 7 56 එකයි 57යි. මෙතනින් 7,200 ආයි 7,200. බින්දුවයි බින්දුවයි 6යි 9යි 12යි 14යි 8යි. 849යි 600යි. ඔකනේ අපිට ඉස්සෙල්ලත් ආවේ. අර ඉස්සෙල්ලා අර පියවර ගොඩක් ගිහිල්ලා ආපු එක මේ තනි පියවරෙන් ගත්තේ. බැයි චුට්ටක් හිතලා ගන්න ඕනේ මේක. දැන් මේක වැල් පොලියේදී වගේ කරනවා නම් ටිකක් අමාරුයි. දැන් මේ සුළු පොලිය හින්න ප්‍රශ්නයක් නැහැ. වැල් පොලියේදී වගේ කරනවා නම් මේක හදාගන්න එක ටිකක් අමාරුයි. ඒක පොඩ්ඩක් හිතලා හරියට හදන්න. හරි. ඒක මම වැඩිදුර එකක් විදිහට කිව්වේ. ඔය ඕන ක්‍රමයකට ගාන හැදුවොත් හරි අර කලින් වගන්ති ලියලා හදන ක්‍රමේ 100%ක් ළමයෙක්ට ෂුවර්. ඒ කියන්නේ වරදින්න තියෙන ඉඩකඩ අඩුයි. මෙහෙම හදද්දි පොඩ්ඩක් වරදින ඉඩකඩ වැඩි. හැබැයි කාලය ඉතුරු. හරි. ඊළඟ ගාන කිව්වේ
වසර 2කින් ගෙවා නිම කිරීම සඳහා පුද්ගලයෙක් කාර්තුවකට 102ක එක කාර්තුවකට 102යි. කාර්තුවක් කියන්නේ මොකක්ද? කාර්තුවක් කියන්නේ මාස 3ක්. කවුරු හරි දන්නේ නැත්නම් ඔන්න අද දැනගන්න කාර්තුවක් කියන්නේ මාස 3ක්. ඒතර කාර්තුවකට 102ක් අය කරනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙයා රුපියල් 100ක් අරන් තියනවා නම් එයා මාස 3කට පාරක් වැඩිපුර දෙකක් දෙන්න ඕනේ පොලිය විදිහට. මෙන්න මේක තමයි මේක තේරුම. 100ක් ගත්තා නම්. හරි. කාර්තුවකට 102ක පොලියක් යටතේ යම්කිසි ණය මුදලක් ලබා ගනී. වසර 2 සඳහා ඔහු රුපියල් 5,80,000ක් ගෙවයි නම් ඔහු ලබාගත් මුළු මුදල සොයන්න. හරි. අපි අදාගෙන යනවා. දැන් මේක කියන්නේ කාර්තුවකට 102යි කියලානේ. එයා වසර 2ක් යනකම් මේක තියාගෙන ඉන්නවා. හරිද? එතකොට මම බලනවා මෙයක් මම දැන් අර දෙවෙනි ක්‍රමේ මේ ගාන හදන්න. එතකොට ඒ ක්‍රමේ තේරෙනවද? හරි. කාර්තුවකට 102යි. ඒ කියන්නේ මාස 3කට 102යි. එහෙනම් අවුරුද්දකට කීයද? කියන්නේ දැන් මුදල 100යි. ඔක වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මේ තියෙන්නේ පළවෙනි මාස 3. මේ ඊළඟ මාස 3. එතකොට මාස 6යිනේ ඔක්කොම. ඊට පස්සේ මාස 9යි. ඊට පස්සේ මාස 12යි. ඒ කියන්නේ අවුරුද්දයිනේ. මාස 12යි. ඒ කියන්නේ අවුරුද්දයිනේ. මාස 3යි 6යි 9යි 12යි. ඒ කියන්නේ කාර්තු 4ක් තියෙනවනේ අවුරුද්දකට. එතකොට කාර්තුවකට 102යි. එහෙනම් රුපියල් 100ක් ගත්තා නම් පළවෙනි මාස 3කට 2යි. ඊළඟ මාස 3ට 2යි. ඊළඟ මාස 3ට 2යි. ඊළඟ මාස 3ට 2යි. ඒතර අවුරුද්දට 2යි 2යි 4යි 2යි 6යි 2යි 8ක්. ඒතර අවුරුද්දකට 8ක් ගෙවනවා. එහෙනම් මේ තියෙන්නේ වාර්ෂික පොලිය. වාර්ෂික පොලිය නෙමෙයි වාර්ෂික පොලිය අනුපාතිකය 100ට. මේ 100කට නේ අපි හැදුවේ. 100කට කාර්තුවකට දෙක නම් 100ට අවුරුද්දට 8යි. මේ තියෙන්නේ වාර්ෂික පොලිය. හරි. දැන් මේකේ අපි මෙයා මේ මුදල තියාගෙන ඉන්නවා අවුරුදු 2ක්. එහෙනම් මේ වගේ දෙගුණයක් නේද? මේ වගේ දෙගුණයක්. අවුරුද්දකට 8යි නම් අවුරුදු දෙකට 116යි. එහෙනම් මේ තියෙන්නේ මෙයාගේ මේ මුළු කාලයටම පොලි අනුපාතය. ඒ කියන්නේ මෙයා රුපියල් 100ක් ගත්තා නම් අවුරුද්දකට මෙයා 8ක් තියන් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ මෙහෙමමනේ යන්නේ. ඊළඟ අවුරුද්දේ පළවෙනි මාස 3ටත් 2යි. ඊට පස්සෙත් 2යි. 2යි 2යි. එතකොට ඒ අවුරුද්දෙත් එකතු 8ක් එනවා. එතකොට මේ අවුරුද්දේ ඔක්කොම 16යි. 8 ඒවා 2ක්. එහෙනම් මෙයා මේ අවුරුදු දෙකට 100ට 16ක් පොලිය ගෙවනවා. රුපියල් 100කට 16ක්. අවුරුදු එකකට නම් අවුරුදු එකකට නම් 108යි. අවුරුදු දෙකකට නම් 116යි. හරි. මේ තියෙන්නේ 100ටනේ. හරි. එතකොට මෙයා ඇත්තටම 100යි නම් ගත්තේ. මෙයා අවුරුදු දෙක ඉවර වෙලා කොච්චර ගෙවනවද? මුලින් ගත්ත 100යි පොලිය වෙච්ච 16යි. 100කට මේ 16. එහෙනම් පොලිය වෙච්ච 16යි. ওই දෙකම එකතු කරලා 116ක් ගෙවනවා මෙයා අවුරුදු දෙක ඉවර වෙද්දී. 100ක් ගත්තා නම් ඒ කියන්නේ 100කට 116ක් ගෙවනවා කියන එක. 100කට 116යි. ඔක මට ප්‍රතිශතයක් විදිහට ගත්තා. 100කට 116 කියන්නේ මෙයා 100ක් නම් ගත්තේ 116ක් ගෙවනවා අවුරුදු දෙක ඉවර වෙද්දී. ඔන්න ඔය පොලි දැන් මේ ටික මකනවා. හරි. දැන් අපි කතා කර හිටියේ මෙයා ගත්තේ 100 නම් මෙයා අවුරුදු දෙක අවසානයේ 116ක් ගෙවනවා කියන එක. හරි. මේ ටික දැන් ලියා ගන්න නැතිනේ මේ වෙලාවේ. එහෙනම් මෙයා මොකක් හරි ගත්ත මුදලනේ දැන් අපි අහන්නේ. ඔහු ලබාගත් ඔයගලන් ගානේ කොහොමද තියෙන්නේ ඔහු ලබාගත් මුළු මුදල කියලාද? ඔහු ලබාගත් ණය මුදල. හරි. එයා ගත්ත මුදලනේ අහන්නේ. එතකොට මං ගන්නවා එයා ගත්ත මුදල රුපියල් x කියලා. මේක තමයි එයා ගත්ත මුදල. එයා ගත්ත මුදල x නම් ඒකෙන්
100ට 116ක් වෙන්නේ රුපියල් 5,80,000යි නේද? ඒ කියන්නේ මෙයා ගත්ත මොකක් හරි මුදල. මම නිකන් ලක්ෂ 5 නෙමෙයි මම නිකන් කියනකො මේ ලක්ෂ 5 කියලා. ලක්ෂ 5ද නැද්ද මම දන්නේ නැහැ. මේ ගානේ උත්තරේ ඉන්නේ මොකද්ද කියලා මම නිකන් ලක්ෂ 5 කියන. එහෙනම් එයා ලක්ෂ 5ක් ගත්තා නම් ඒකෙන් 100ක් නම් ගත්ත 116 නම් එයා අන්තිමට ගෙවන මුදල. මෙයා මොකක් හරි ගත්ත ලක්ෂ 5ව මොකක් හරි මුදලෙන් 100ට 116ක් බැලුවාම එන්න ඕනේ අන්තිමට ගෙවන මුදල. ඒක මෙන්න මෙයාට සමානයි. එහෙනම් දැන් මෙන්න මේ සමීකරණයන්න මේ තියෙන්නේ. 8 වසරේදී උගන්වනවා සරල සමීකරණ. මෙන්න මේ සමීකරණය උගන් මේ විසඳලා අපිට හෙව්ව හැකි x ගියාගේ මේ x කියලා මං ගත්තේ මොකද්ද? මේ x කියලා මං ගත්තේ එයා ගත්ත ණය මුදල. එහෙනම් මෙතනින් හරස් ගුණිතයක් නේ යන්නේ. එතකොට x කියන්නේ 5,80,000 බෙදීම මෙයා යටට එනවා 116 මෙයා උඩට යනවා 100. හරි. ඕගලන්ට නම් දැන් මට නම් මෙතනින් කෙලින්ම පේනවා මේ 116 5ක් 580යි කියලා. මේ 116 5ක් 5 6ක් 30යි 3ක් ඉදිරියි 5 6ක් 1 5යි 3යි 8යි 5 6ක් 1 5යි මේ 580යි. එහෙම පේන්නේ නැත්තම් වෙන වෙනම බෙදන්න. දැන් ඕගලන්ට මේක පේන ලොකුම චක්‍රේ 4 කියමු. හරි. 4 වරක් 2යි 8යි 3ක් ඉතුරුයි 36ට 4 වරක් 9යි. මෙතනින් 4 වරක් 1යි 18ට 4 වරක් 4යි 20ට 5යි මේ බිංදු තුන හොම්ම මෙන්න. හරි. ඊට පස්සේ නම් චක්‍ර නැහැ. කෙලින්ම 29 වරක් 1යි 29 වරක් 5යි කියලා ගන්න වෙනවා. 145. හයි බිංදු 3යි. මේ බිංදු 3යි මෙතනින් 2යි රුපියල් ලක්ෂ 5 තමයි මේකේ උත්තරේ. මං මේ ඒක දැකලා කිව්වේ නෑ මං ඒ නිකන් උදාහරණයක් ගත්තේ මේ ඒක මාව උත්තරේ විදිහට. මම මේ කලින් කියන්නේ මම ලක්ෂ 5 ගත්තයි කියලා මේ අර ඒක උත්තරේ වෙන්න ඕනේ නැහැ. මේකේ උත්තරේ වුණා. හරි නේද? මේ අර දෙවෙනි ක්‍රමයෙන් හැදුවේ මං කියපු. ඕකේ මේ PDF එකේ තුන්වෙනි ගානත් ඒ වගේ ගානක් ඕකේ නම් තියෙන්නේ අන්තිමට පොලි අනුපාතිකය හොයන්න. PDF එක දැන් ඔය හැමෝම ළඟ ඇති මං හිතන්නේ. මේ ඒකේ තුන්වෙනි ගාන තියෙන්නේ PDF එක හම්බුනේ නැති කවුරු හරි ඉන්නවා නම් මම ඒක ස්ක්‍රීන් එකට පොඩ්ඩක් දාන්නම්. තුන්වෙනි ගාන තියෙන්නේ මේ පොලි අනුපාතිකය හොයන්න. මේක කියන්නේ මේ පුද්ගලයෙක් වසර එකහමාරක් සඳහා රුපියල් 5,40,000ක ණය මුදලක් සඳහා එම කාලය පුරාවට මාසිකව රුපියල් 35 බැගින් ගෙවා ණය හා පොලිය ඉවර කරනවලු. ඔහු ණය ලබාගෙන ඇති පොලි අනුපාතිකය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. හරි දැන් මේ ගාන මම දිගටම එක දිගට හදන්න යන්නේ නැහැ මොකද තව කැලි දෙකක් තියෙනවනේ අර කරන්න. ඒක මම කරන හැටි නිකන් කියන්න. ඔකෙදි දැන් කියන්නේ එයා වසර එකහමාරයිනේ කාලේ. වසර එකහමාරයි. වසර එකහමාරයි කියන්නේ මාස 18නේ. මාස 18යි. මේ මාස 18ට ගෙවන්න 5,40,000ක ණය මුදලක් අරන් තියෙනවා. මේක තමයි ණය මුදල. මම ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරනවා. හරි. වසර එකහමාරක් කියන්නේ මාස 18යි. මාස 18ට ගෙවන්න 5,40,000ක ණය මුදලක් එයා අරගෙන තියෙනවා. එතකොට එයා ඒ කාලය පුරාවටම 35,000 ගාන හැම මාසෙකම ගෙවනවා. ඒ කියන්නේ එයා ගෙවන මුදල කොහොමද හොයන්නේ? හැම මාසෙකම 35,000 කියන්නේ 35,000 ගාන එතකොට කොච්චරක් ගෙවනවද? මාස 18ක් ගෙවනවනේ. එතකොට එයා ගෙවන මුළු මුදල කීයද? 0.0.018 වරක් 90යි 3.63යි. 6,30,000ක් ගෙවනවා. එයා රුපියල් 6,30,000ක් ගෙවනවා. ඔය මාස 18 ඇතුළත. මම මේක විස්තර කර කර හැදුවේ නැත්තේ මම මේ නිකන් කියාගෙන යනවා. ඕගොල්ලෝ මේක try කරලා මේ බලන්න. මේක හදන්න තරම් වෙලාවක් නෑ අද. මෙන්න මෙච්චරක් ගෙවනවා. එතකොට එයා පොලිය විදිහට කොච්චරක් ගෙවලාද?
ගත්තේ මෙච්චරයි. එතකොට මෙන්න මෙච්චරක් ගෙවලා. එතකොට පොලිය විදිහට ගාන හොයන්න මුළු ගත්ත මුදල මේකෙන් අඩු කරා නම් හරිනේ. එතකොට පොලිය ගෙවලා තියෙනවා යා රුපියල් 90000. මේ තියෙන්නේ රුපියල් 90000 කියන්නේ මේ මාස 18ටම පොලිය. දැන් අපෙන් අහන්නේ වාර්ෂිකව පොලිය අනුපාතිකයනේ. එතකොට වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්න අපිට මාස 18ක් ගෙවපු පොලියෙන් වැඩක් නැහැ. වර්ෂයක් ගෙවපු පොලිය තමයි වැදගත්. වර්ෂයක් ගෙවපු පොලිය කියන්නේ මාස 12කදී ගෙවපු පොලිය. මාස 12කදී ගෙවපු පොලිය එහෙනම් කොහොමද හොයන්නේ? මේ ටික මකනවා. මාස 18කදී ගෙවුවේ 90000යි. එහෙනම් මාස එකකදී මේක බෙදීම 18නේ. 18කට මෙච්චර නම් එකකට මේක එක උනේ 18න් බෙදලා අර අර්ථ දැක්වීමෙන් කිව්වොත් මේක එක උනේ 18න් බෙදලා එහෙනම් මෙයත් 18න් බෙදෙන්න ඕන. ඒකනේ ඇත්තම තේරුම. හරි. 18කට මෙච්චර නම් එකකට මෙච්චරයි. ඒතකොට අවුරුද්දක් කියන්නේ මාස 12. මාස 12කට දැන් මෙයා 12න් වැඩි වෙලානේ මෙතනට ආවේ. එහෙනම් එහා පැත්තේ තියෙන එකත් 12න් වැඩි වෙනවා. මේක මෙහෙම ගන්නකො 18 වරක් 1යි 18 වරක් 5යි 12 වරක් 5 60යි. එහෙනම් 60000යි. මෙයා අවුරුද්දකට ගෙවන පොලිය 60000යි. මම මේ ගාන මේ ඉක්මනට කරන් යන්නේ. මෙයා මේ අවුරුද්දකට ගෙවන පොලිය එතකොට රුපියල් 60000යි. හරි. මෙයා අවුරුද්දකට ගෙවන පොලිය රුපියල් 60000 නම් දැන් අපිට හොයන්න පුළුවන් මෙයාගේ වාර්ෂික පොලිය අනුපාතිකය කොහමද? මෙයා ගත්ත මුදල මෙච්චරයි. 540000යි. එතකොට මෙයා පොලිය විදිහට ගෙවුව මුදල 60000යි. එහෙනම් 540000කට 60000යි නම් අවුරුද්දකටනේ 540000ට අවුරුද්දකට 60000යි නම් 100කට කීයද? ඔන්න ඕක තමයි පොලිය අනුපාතිකය වෙන්නේ. එතකොට මේ බිඳු දෙකට මේ දෙක අයින් වෙනවා, මේ දෙකට මේ දෙක අයින් වෙනවා. එතකොට අපිට එනවා 600 බෙදීම 54 කියලා. මේක 6 වරක් චක්‍රයෙන් බෙදලා දැම්මොත් 6 වරක් 9යි 6 වරක් 100යි. එතකොට 100 බෙදීම 9 කියලා එනවා. එතකොට 100 බෙදීම 9 කියන්නේ ආසන්න වශයෙන් 11.11111 ඔහොම ගොඩාක් යනවා. අපෙන් අහන්නේ පූර්ණ සංඛ්‍යාවට. පූර්ණ සංඛ්‍යාවට වට වෙනවා නම් කොහොමද බලන්නේ? පූර්ණ සංඛ්‍යාවට පස්සේ තියෙන පළවෙනි දශම ස්ථානේ බලන්න. මෙයා 5 හෝ 5ට වැඩි නම් මෙයාට එකක් එකතු කරනවා. නැත්තම් මෙයාව නොසලකා හරිනවා. හරි. මෙයා දැන් 5 හෝ 5ට වැඩි නෑනේ. 1 කියන්නේ 5ට අඩුයිනේ. එහෙනම් මෙයා නොසලකා හරියා. ඒ කියන්නේ 100ට 11යි. එන්න මෙහෙම තමයි ඒ ගන්න හදන්නේ. මම ඒකේ ටික ඉක්මනට හදාගෙන ගියා වෙලා නැති හින්දා. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් ගෙදරදී try එකක් දීලා බලන්න. හරි. ඊළඟට මම යන්නම් වැල් පොලිය කියන මාතෘකාවට. වැල් පොලිය කියන්නේ දැන් අපි කලින් කතා කර සුළු පොලිය හැම අවුරුද්දෙම එකම ගාණක් නේ ආවේ. දැන් මම මුලින්ම ගත්තේ ලක්ෂ 5ක් අරගෙන 100%ක් නේ ගත්තේ. එහෙම නේ ගත්තේ මට මතක නැහැ. ලක්ෂ 5ක් අරන් 110ක් ගත්තේ. එතකොට හැම අවුරුද්දෙම එතකොට රුපියල් 50000නේ අපිට පොලිය විදිහට ආවේ. කලින් එකේ 50000ක් ගත්තේ. දැන් මම ලක්ෂ 5ක් ගත්තා. හරි. කමන්නේ. ලක්ෂ 5ක් ගත්තාම මේක තමයි පළවෙනි අවුරුද්දේ පොලිය. එතකොට සුළු පොලිය නම් සුළු පොලිය යටතේ නම් හදන්නේ මම මේ 1 2 3 දාන්නේ අවුරුදු. මේ අවුරුද්දේ කීයද? 50000යි. මේ අවුරුද්දේ 50000යි. එතකොට ඔක්කොම 50000යි ලක්ෂයයි. මේකේ තව 50000යි. මේකේ තව 50000යි. ඔහොමනේ යන්නේ. හැබැයි වැල් පොලියේදී යන්නේ එහෙම නෙමෙයි. වැල් පොලියේදී වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් අපි හිතන්නකෝ අර කලින් විදිහට 50000ක් ගමුකෝ. රුපියල් 50000ක් තියෙනවා. මේක මම ගන්නවා ණයක් විදියට. වැල් පොලිය යටතේ අවුරුදු 3කින් ගෙවන්න කියලා. 110යි වාර්ෂික පොලිය අනුපාතික. එහෙනම් පළවෙනි අවුරුද්දේදී පොලිය ගන්න සුළු පොලිය හදන විදිහටම තමයි. කොහොමද? 50 110ක්. කීයද? 5000යි. ඔන්න ඔහම ගත්තා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී හදන්නේ දැන් අපි එකතු කරනවා
පළවෙනි අවුරුද්දේ සොරි මුළු මුදල 50000නේ. දැන් සුළු පොලිය විදිහට නම් දැන් මෙතනට ආයි 50000 දාලා 110ක් අරන් ආයි 5000ම ගත්ත එකනේ කලේ. සුළු පොලිය විදිහට නම් ආයි 50000 අරන් 110ක් දාලා 5000මයි එන්නේ. ඔහොමම එන්නේ. ඊළඟ අවුරුද්දෙත් ඔහොමයි. ඔහොමම යන්නේ. හැබැයි වැල් පොලියදී වෙන්නේ මෙන්න මෙතනට ඒ ගානට එකතු කරනවා පළවෙනි අවුරුද්ද හෝ ඒ අපේ පළවෙනි කාල සීමාව. අපි හදන්නේ අවුරුද්දකට නම් අවුරුද්ද මාසෙකට නම් මාසෙක කාර්තුවකට නම් කාර්තුව වාරේ නම් වාරේ එහෙම. ඒතකොට දැන් අපි මම මේ මෙතන ගත්තේ අවුරුද්ද කියලා. ඒතකොට පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී එකතු වෙච්ච පොලිය තියෙනවානේ. අන්න ඒකත් අපි එකතු කරනවා මෙයාට. එතකොට එන්නේ 50000යි 5000යි 55000යිනේ. ඔන්න ඕකට 110ක් තමයි දෙවෙනි අවුරුද්දේදී බලන්න. එතකොට එනවා රුපියල් 550. සෝරි 5500. ඕන 55000යි 110යි රුපියල් 5500. ඔන්න දෙවෙනි අවුරුද්ද ඉවර වෙද්දී එන ගාන. හරි. ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද හදද්දී දැන් මෙතනට දැන් මේ 55000නේ. ඒ කියන්නේ පළවෙනි මුළු මුදල පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී පොලිය දෙවෙනි අවුරුද්ද මේ පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී පොලියනේ. මේ දෙක එකතු කරලානේ මෙතනට දැම්මේ. මෙතනට දාන්නේ මුළු මුදල පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී පොලිය දෙවෙනි අවුරුද්ද ඉවර වෙද්දී පොලිය ඔය තුනම එකතු කරලා. එතකොට සරලව කිව්වොත් දැන් මේ දෙක එකතු කරලා මෙතනට දැම්මනේ. මෙයාට මෙයා එකතු කරනවා ඊට පස්සේ. එහෙනම් 55000 තියෙන්නේ. යාට මෙච්චරක් එකතු කරාම 60500යි. ඕකෙන් 110ක් රුපියල් 6050යි. එතකොට දැන් පේනවා නේද? එක අවුරුද්දෙන් අවුරුද්දට හැදෙන පොලිය වෙනස් වෙනවා නේ. මේ අවුරුද්දේ 5000 ඊළඟ අවුරුද්දේ ඊටත් වැඩිය පොලියක් හැදෙනවා. ඊළඟ අවුරුද්දේ ඊටත් වඩා පොලියක් හැදෙනවා. එතකොට හැම අවුරුද්දෙම එන පොලිය වෙනස් වෙනවා. එතකොට මෙයා අවුරුදු තුනටම ගෙවපු පොලිය මං ගත්තොත් 0යි 5යි 5යි 16යි රුපියල් 16550ක් මෙයා පොලිය විදිහට ගෙවලා තියෙනවා. රුපියල් 16550. සුළු පොලිය විදිහට හැදුවනවා කීයද දෙන්නේ? මෙයා 5000යි 5000 හැදුණා 15000. වැල් පොලියේදී මෙයා මෙච්චරක් පොලිය විදිහට ගෙවලා තියෙනවා. එතකොට මෙයා මේක ඉවර කරනවා නම් මොකද කරන්න ඕනේ? මේ 50000ට මේ ගාන එකතු කරලා 66550ක් ගෙවන්න. ඔන්න ඕකයි වැල් පොලිය සිද්ධාන්තය. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට මේ මෙතනට මේ අපි ඒ කියන්නේ අපි මේ ඒ අවුරුද්ද පටන් ගද්දී තියෙන ගාන විදිහට ගන්න ඒ අවුරුද්ද ඉවර වෙද්දී අපි අරන් තිබ්බ මුදලයි ඒ අවුරුද්ද ඉවර වෙද්දී එකතු වෙලා තියෙන පොලියයි ඒ දෙකම එකතු කරලා ඒ දෙක මුළු මුදල විදිහට සලකනවා. අන්න ඒකයි වෙන්නේ. කියන්නේ කලින් කරේ හැම අවුරුද්දෙම මුල් මුදල පටන් ගද්දී තියෙන මුදල මේක විදිහට අපි සලකුවානේ. 50000 විදිහට සුළු පොලියේදී. වැල් පොලියේදී වෙන්නේ හැම අවුරුද්දෙදිම ඒ මුල් මුදල වෙනස් වෙනවා. මුල් මුදල වෙන්නේ හැම අවුරුද්දෙම එච්චර වෙනකන් තිබ්බ ගාන. ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙනකන් තිබ්බ මුල් මුදලයි ඒකට ඒ අවුරුද්දේදී එකතු වෙච්ච පොලියයි ඒ දෙක එකතු කරනවා. හරි. ඔන්න ඔහොමයි වැල් පොලිය සිද්ධාන්තේ හැදෙන්නේ. හරි. මම ඊට පස්සේ වැල් පොලිය ගණන් ටිකක් කතා කරන්නම්. අපි යමු පළවෙනි ගානට. අවුරුද්දට 108ක වැල් පොලි ක්‍රමයට රුපියල් 40000ක් ගත්ත අය අවුරුදු දෙකක් අවසානයේ ණයින් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොයන්න. හරි. මේකෙත් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. මේ දෙවෙනි ක්‍රමේ පොඩ්ඩක් සැලකිල්ලෙන් හදන්න ඕනේ. මම ක්‍රම දෙකටම හදලා පෙන්නන්නම්. වෙලාවත් එක්ක පොඩ්ඩක් ඉක්මනට කරන්න වෙයි. හැබැයි මම try එකක් දෙන්නම්. හරි මම ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරනවා. අවුරුද්දට 108ක වැල් පොලි ක්‍රමයට. එහෙමනේ කියන්නේ. හතරවෙනි ගාන මේ කතා කරන්නේ. අවුරුද්දකට 108යි. අවුරුද්දකට 108යි. අවුරුදු 6කට 108යි. හැබැයි වැල් පොලිය රුපියල් 40000ක් ගන්නවා. ගත්ත මුදල රුපියල් 40000යි.
ගත්ත අයෙක් අවුරුදු 2ක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. ණයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? ආයි පොඩ්ඩක්වත් නැහැනේ. ඒ කියන්නේ මේ ගත්ත මුදලක් දීලා පොලියක් දීලා ඔක්කොම කරලා ඉවරයි. අන්න එහෙම වෙන්න එයා ගෙවන්න ඕන මුදල අහනවා අවුරුදු 2ක් අවසානයේ. අවුරුදු 2ක් අවසානයේ එයා ණයෙන් නිදහස්ම වෙන්න ගෙවන්න ඕන මුළු මුදල අපෙන් අහනවා. එතකොට අපි ඒක හදන්නේ අර මං කලින් කියලා දුන්න විදිහ එක ක්‍රමයක්. ඒ කියන්නේ ඒකේ අර සිද්ධාන්තේ මං උගලන්ට පෙන්නුව ක්‍රමය. අපි මුලින් බලන පළමු අවුරුද්දට පොලිය. රුපියල් 40000යි ගත්තේ 108යි අවුරුද්දකට. එහෙනම් පළවෙනි අවුරුද්දට 8 වරක් 4 32යි. 8 වරක් 4 32යි මේ බිංදු දෙක ආවහම රුපියල් 3200. මේ තියෙන්නේ පළවෙනි අවුරුද්දට පොලිය. හරි. එහෙනම් අපි ඊළඟට දෙවෙනි අවුරුද්දට පොලිය හොයද්දි මෙන්න මේ 40000 වගේ මුල් මුදල විදිහට දාන්නේ මොකක්ද? 40000ද? නෑ. අපි දාන්නේ 40000ට මේ මුදල එකතු කරලා මම ඒකට ඔන්න වාක්‍යයක් ලියන්නම්. පළමු අවුරුද්ද අවසානයේ මුළු මුදල. පළමු අවුරුද්ද ඉවර වෙද්දි මෙයා ගෙවන්න ඕන ගාන. රුපියල් 40000ට එකතු වෙනවා රුපියල් 3200. ඔක්කොම රුපියල් 43200යි. මෙන්න මෙච්චරක් මෙයා පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දි ගෙවන්න ඕන. එතකොට පොලි ගන්න එක්කෙනා කරන්නේ ඒ අවුරුද්ද පටන් ගද්දී, ඒ කියන්නේ දෙවෙනි අවුරුද්ද පටන් ගද්දී එයා දෙවෙනි අවුරුද්දේ මුල් මුදල විදිහට ගන්න මෙයා. මම මේක මකනවා. එතකොට දෙවෙනි අවුරුද්දට පොලිය. දෙවෙනි අවුරුද්දට පොලිය. මේ දෙවෙනි අවුරුද්දට පොලිය කියලා ලිව්වේ 43200ට අවුරුද්දකට 108යි. එහෙනම් දෙවෙනි අවුරුද්දට 108ම තමයි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 432 8න් වැඩි වෙලා එන්නේ. 432 වැඩි කිරීම 8. 8 වරක් 2 16යි. එකක් ඉතුරුයි. 8 වරක් 3 24යි 1යි 25යි. දෙකක් ඉතුරුයි. 8 වරක් 4 32යි 2යි 34යි. එහෙනම් දෙවෙනි අවුරුද්දට 3456ක් පොලිය. මේ තියෙන්නේ දෙවෙනි අවුරුද්දට පොලිය. හරි නේද? එහෙනම් දෙවෙනි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු මුළු මුදල දෙවෙනි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු මුළු මුදල වගන්ති ලියලිය හදනවා නම් පැහැදිලිව දිග වුණාට කමක් නැහැ, පැහැදිලිව වගන්ති ලියන්න. හරිද? දෙවෙනි අවුරුද්ද අවසානයේ ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ. ඒතකොට පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට තිබ්බේ 43200යි. ඕකට එකතු කරන්න ඕනේ මෙන්න මේ දෙවෙනි අවුරුද්දේදී එකතු වෙච්ච පොලිස්. එතකොට එනවා 0.0යි 0.6යි 6යි 0.5යි 5යි 2යි 4යි 6යි 3යි 3යි 6යි 4 රුපියල් 46656. එහෙනම් මෙන්න මේ ගාන තමයි එයා අවුරුදු දෙකක් ගියාම ගෙවල ඉවර කරන්න ඕන ගාන. ඔය ගාන තමයි එයා අවුරුදු දෙකක් ඉවර වෙද්දි ගෙවල ඉවර කරන්න ඕන ගාන. මම හිතනවා තේරුණා කියලා. තේරුණ නැත්තම් පොඩ්ඩක් ආයි බලන්න YouTube එක හරි. පොඩ්ඩක් ඉක්මනට කළාම. හරි මම ඒක මකන්නම් අර දෙවෙනි ක්‍රමෙත් පොඩ්ඩක් කියලා ඉන්න. හරි. ඒ ගානේදී දැන් අපි දන්නවා අවුරුද්දකට 108යිනේ කිව්වේ. අවුරුද්දකට 108යි කිව්වේ.
දැන් අර මං 100 අරගෙන හදන්න මේ යන්නේ. හරිද? එතකොට පළවෙනි අවුරුද්දේදී 100ක් ගත්තා නම් එයා 100ක් ගත්තා නම් පළවෙනි අවුරුද්දේදී එයා 8ක් පොලිය ගෙවනවා. එතකොට ඒ අවුරුද්ද ඉවර වෙද්දී එයා කොච්චරක් ගෙවලාද? මේ ගත්ත 100යි පොලියයි 108ක් ගෙවලා. එහෙම නෙවෙන්නේ. අවුරුද්දක් ඉවර වෙද්දි වෙන්නේ 100ක් ගත්තා නම් ඒ ගත්ත 100ට 8ක් එකතු වෙලා 108ක් ගෙවනවා. 100ක් ගත්තා නම්. එහෙමනේ හැම අවුරුද්දෙම ඔහොමයි. එහෙනම් පළවෙනි අවුරුද්දේදී ගෙවන ගාන 100කට 108 නම් අපි බලමු 40000ට. මම ඔක අනිත් පැත්තට ලියන්නම්. 40000කට 100ට 108ක්. හරි. දැන් එතකොට මේකේ එන්නේ මොකද්ද? මුදල 40000 නම් මුදල 40000 නම් 100ක් ගෙවද්දි 100ක් ගත්තාම 108ක් ගෙවද්දි 40000ක් ගෙවද්දි කීයක් ගෙවන්න ඕනේද? 40000ක් ගද්දි කීයක් ගෙවන්න ඕනේද? අන්න ඒකට එන්නේ. ඒ කියන්නේ දැන් මේක සුළු කරොත් හරියටම සුළු කරොත් එන්න ඕනේ අර අපි පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවපු මුදල 43200. ඕක එන්න ඕනේ. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුණාම එන්නේ 400 වැඩි කිරීම 108 නේ. ඕක නෙන්නේ. මම මේ බිඳු දෙක පස්සේ දාන්න. ඕක වැඩි කරන් යමු. 4 වරක් 2 4 වරකට 32යි 3යි 4යි බිඳු දෙක දැම්මහම මේ ඒ ගාන එනවා. මේ ගාන එනවා. හරිද? එතකොට මේකෙන් මේ ප්‍රකාශනයෙන් එන්නේ එක අවුරුද්දක් ඉවර පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී. එක අවුරුද්ද නෙමෙයි අතට පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී මුදල. එහෙනම් ඊළඟ අවුරුද්ද ඉවර වෙද්දී කොහොමද වෙන්නේ? මේ තියෙන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී මුදල. අන්න දැන් අපි කලින් කරේ 43200ට 100ට 8ක් බලලා ඒක හොයලා එකතු කරන්න. එහෙම ඕනේ. දැන් මෙන්න මේ ගානනේ මේ තියෙන්නේ. ඒතකොට මේකෙන් ආයි 100ට 108ක් බැලුවා නම් හරිනේ. මේ තියෙන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී ගෙවන්න ඕනේ මුළු මුදල. එතකොට ඒකෙනුත් 100ට 108ක් බැලුවා. එතකොට දැන් මේ අවුරුද්දට මුල් මුදල වෙන්නේ මොකද්ද? මේ අවුරුද්දට මුල් මුදල වෙන්නේ මොකද්ද? මේ කලින් අවුරුද්ද ඉවර වෙද්දී ගෙවන මුදල. එතකොට හරිනේ අපේ වැඩේ. එහෙමනේ කරන්නත් ඕනේ. එහෙනම් මේකටම ආයි 100ට 108ක් බැලුවොත් එන්න ඕනේ උත්තරේ. ඒ කියන්නේ මේ වරහන නැතත් සාමාන්‍යයෙන් 40000 වැඩි කිරීම 100න් 108 වැඩි කිරීම 100න් 108 කියලා ලිව්වොත් උත්තරේ එන්න ඕනේ. බිංදු දෙකට බිංදු දෙකයි මේ දෙකට මේ දෙකයි 108 වරක් 4 අපි දැන් ඉස්සෙල්ලා වැඩි කරානේ 432යිනේ. ඕක 108න් වැඩි කරොත් 8 වරක් 2 16යි 25යි 4යි 6යි 5යි 6යි 6යි 46656යි. මේකනේ කලින් එකේ උත්තරේ 46656නේ. ඒ ගාන එනවා. දැන් තේරෙනවද? එතකොට මේකේ මේ එක පියවරයි මම ලිව්වේ. කල්පනා කරා කොහොමද එන්නේ කියලා. එතකොට එක පියවරයි ලිව්වේ. දැන් මේක අවුරුදු 3ක නම් මොකද්ද කරන්නේ? ආයි මේක 100න් 108න් වැඩි කරනවා. ඔය අවුරුදු 3ක නම්. ඒක නෑ. මේ අවුරුදු දෙකනේ. ඔය විදියටත් හැදුවා. හැබැයි මේක හිතන්න චුට්ට අමාරුයි, පැටලෙනවා. හැබැයි කාලේ ඉතුරු වෙනවා. හොඳට ප්‍රැක්ටිස් කරලා කරනවා නම් මේක කරන්න. එහෙම නැතුව ප්‍රැක්ටිස් කරන්න නැතුව කරනවා නම් අර සාමාන්‍ය විදියට යන්න ඒ විදිහ කොහොමන්ම වරදින්නේ නැහැ. සුළු කිරීම වැරදුනොත් ඇරෙන්න කොහොමන්ම වරදින්නේ නැහැ. හරි. දැන් මම මේ කතා කරපු විදිහ බලන් හිටියාම ළමයට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මං ගත්තේ අවුරුද්දට 100ට 8 නම් අවුරුද්දක් ඉවර වෙද්දි මෙයා 100ක් ගත්තාම 8ක් ගෙවනවා. එහෙනම් 108ක් ගෙවනවා කියලානේ මුළු මුදල ගත්තේ මම. එහෙම අරගෙන 40000ට 100න් 108ක් බලලා ආයි ඔහොම ගත්තානේ. දැන් ළමයට හිතෙන්න පුළුවන් මේ විදිහටම පොලිය හොයන්න බැයි. ඒ කියන්නේ අපි කියව පොලිය 100ට 8යිනේ. එහෙනම් පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දි පොලිය 40000න් 100ට 8යි. හරිනේ.
මේකට මයි 100ටත් දැම්මොත් අවුරුදු දෙකේ පොලිය එන්නේ නැද්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. එහෙම එනවද? එහෙම එනවද? නෑ එහෙම එන්නේ නෑ. එහෙම එන්නේ නෑ. මොකද දැන් මේකෙන් එන උත්තරේ මොකද්ද? මේකෙන් එන උත්තරේ තමයි පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී තියෙන පොලිය එන්නේ මේකෙන් උත්තරේට. මේකෙන් එන්නේ 3200. මේකෙන් 100න් 8 බැලුවා කියලා කිසිම තේරුමක් නැහැනේ. අපි 100න් 8ක් දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්න අපි 100න් 8ක් බලන්න ඕනේ මොකෙන්ද? අපි දෙවෙනි අවුරුද්දේ පොලිය හොයන්න 100න් 8ක් බලන්න ඕනේ. මෙන්න මේ පොලියට 40000 එකතු කරලානේ. එතකොට මෙහෙමයි ලිව්වයි කියලා අවුරුදු දෙක අවසානයේ පොලිය එකපාර අපිට හොයන්න බෑ. මෙන්න මේ ක්‍රමය වැරදි. පොලිය හොයන්න මේක වැරදි. හැබැයි මුළු මුදල හොයන්න හරි. 108 දෙපාරක් දාලා මුළු මුදල එකපාර ගත්ත හැකි. පොලිය මේකෙන් එන්නේ නැහැ. එහෙනම් ඒ නිසා මේ ක්‍රමේ පොලිය හොයන්න පාවිච්චි කරන්න එපා. එකපාර මුළු මුදල හොයනවා නම් දෙපාරක් මෙහෙම ලියලා ගන්න පුළුවන්. 108 ලියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොලියට ගන්න එපා. හරි. දැන් ඔය මේකේ තව ගානක් තියෙනවා. වැල් පොලිය තව ගානක් තියෙනවා. ඒක මම දැන් හදන්න යන්නේ නැත. ඒක ඕනනම් මම මේ ඉක්මනට හදාගෙන යන්න. ගාන දීලා නොහදින්න බෑ. පුද්ගලයෙක් තමන් සතු රුපියල් ලක්ෂයක මුදල 112ක වැල් පොලියක් යටතේ ස්ථිර තැන්පතුවක් යොදන ලදී. අවුරුදු 3කින් පසු ඔහුට ආපසු ලබා ගත හැකි මුදල. මේක කියන්නේ මෙයා ගාව රුපියල් ලක්ෂයක් තිබ්බා. පස්වෙනි ගාන මේ කතා කරන්නේ. මෙයා ගාව රුපියල් ලක්ෂයක් තිබ්බා. මෙයා ගිහින් බැංකුව ස්ථිර තැන්පතුවක් විදිහට දානවා. ස්ථිර තැන්පතුවක් විදිහට දැම්මහම බැංකුව මේකට පොලිය ගෙවන්නේ. ඒ කියන්නේ අපි බැංකුවේ තියෙද්දි අපිට පොලියක් එකතු වෙනවනේ අපේ account එකට. ඒ කියන්නේ බැංකුව අපි දාන සල්ලි බැංකුව වෙන කොහේ හරි පිට රට බැංකුවක හරි කොහේ හරි ව්‍යාපාරයක හරි ආයෝජනය කරනවා. ආයෝජනය කළා ඒගොල්ලන්ට එන මේ ලාභය තියෙනවනේ. ඒ ලාභයෙන් කොටසක් අපිටත් දෙනවා. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ. එතකොට අපිට හැම වෙනම පොලියක්. අන්න ඒ පොලිය බැංකුව දෙන්න ඩිසයිඩ් කරලා තියෙන්නේ වැල් පොලියක් යටතේ. එතකොට ඒක අවුරුද්දකට 112යි. ඒ කියන්නේ අවුරුද්දකට මෙයා 100 මේගොල්ලෝ 112ක් අපිට පොලිය විදිහට දෙනවා. අවුරුදු 3ක් ඉවර වෙලා මෙයා මේ සේවිං account එක ක්ලෝස් කළා. මේ ස්ථිර තැන්පතුව ඉවර කළා. මෙයා ආපහු මෙයාගේ මුදල ගන්නවා. පොලියත් එක්කම ගන්න. අන්න එයාට ගන්න පුළුවන් වෙන මුදල කීයද කියලා අහන්න. මම දෙවෙනි ක්‍රමයෙන් මේක ඉක්මනට හදලා දාන්නම්. 100ක් ගත්තොත් මෙයා 12ක් දෙන්න ඕනේ අවුරුද්දකට පොලිය. එතකොට 100ක් ගත්තොත් මෙයා 112ක් මුදල විදිහට දෙන්න ඕනේ. 100ක් ගත්තොත් 12ක් පොලිය දෙනවා කියන්නේ 100ක් ගත්තොත් 112ක්. මේ මුලින් ගත්ත 100යි පොලිය 12යි මේ දෙකම මේ මේ තියෙන බැංකුව දෙන්න බෑ මේ පුද්ගලයාට. එයා account එකට දාපු 100යි එයාට දෙන පොලියයි ඔය දෙකම එකතු කරලා 112ක් මේ පුද්ගලයාට දෙන්න ඕනේ බැංකුව. ඒ කියන්නේ 100කට 112ක් මේ පුද්ගලයාට බැංකුවෙන් දෙනවා. මේක තමයි එයාට හැම වෙන මුදල. එහෙනම් පළවෙනි අවුරුද්දේදී මෙයාට හම්බෙනවා ලක්ෂයන්නේ අදාන්නේ ලක්ෂයට 100ට 112ක්. මේ දෙන්නේ පළවෙනි අවුරුද්දට හම්බෙන මුදල. ඊට පස්සේ මේකෙන් එන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දී යාගේ බැංකුවේ තියෙන ගානනේ. වැල් පොලිය කියන්නේ එහෙනම් අන්න ඒ ගානට තමයි ඊළඟ අවුරුද්දේ දෙන්නේ. එතකොට ඊළඟ අවුරුද්දේ තව 112ක් දෙනවා කියන්නේ. මේකෙන් 100ට 112ක් එයාට එළියට ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ওই විදිහටම කරනවා. එහෙනම් ඕක සුළු කරාම වෙනවා. මේ තියෙන්නේ අවුරුදු 3ක් අවසානයේ එයාට හම්බෙන මුදල එළියට. එකසිය 12 ඒව 3ක්නේ 4යි 2යි 2යි
මම මේක කිය කරන්න යන්නේ නැහැ වෙලාව නැති හින්දා. නෑ නෑ 112. එතකොට උත්තරේ විදිහට එන්නේ රුපියල් 140යි 492යි 780යි. මේක තමයි උත්තරේ විදිහට එන්නේ. මේක වෙනවද කියලා ඔයගොල්ලෝ හදලා බලන්න. රුපියල් 140යි 492යි 1,40,492යි 780යි. මෙන්න මේක එන්න ඕනේ උත්තරේ විදිහට. මේ හැදුවේ දෙවෙනි ක්‍රමේ. ඔක පළවෙනි ක්‍රමේනොත් හදලා බලන්න. මම දැන් ඉක්මනට යන්නම් කුලී කිනීමට. ඒක පොඩ්ඩක් කියලා දෙන්න තියෙනවා. හරි. හරි. කුලී කිනීම. කුලී කිනීම කියන්නේ මොකක්ද කියලා අහුවාම ළමයි ඇත්තටම දැන් මේ ගාන හැදුවත් සමහර අය දන්නේ නැහැ මේකේ මොකද්ද මේ වෙන්නේ කියලා. අර පියවර 6ක් හෝ 7ක් තියෙනවා. ඒ ටික කටපාඩම් කරගෙන ගාන හදන එකනේ කරන්නේ. කුලී කිනීමේදී වෙන්නේ අපි මොකක් හරි මුදලක් ගන්නවා කියන්නකො. කාගෙන් හරි ණයට මුදලක් ගන්නවා. මං කියන් 5000ක් ගත්තා. එතකොට අපි මේක මාස 20කින් ගෙවනවා කියන්නකො. මාස 20කින් ගෙවනවා. මාස 20කින් ගෙවද්දී මාසෙකට පොලි අනුපාතිකය 105යි කියන්නකො. මාසෙකට එක මාසෙකට 105ක් ගන්න. එතකොට මේගොල්ලෝ මේ අපි ණය අපිට ණය දෙන කට්ටිය ඔය ගෙවන්න ගන්න බඩු ගෙවන්න ගන්න කී ගොඩාක් දෙන්නේ. අන්න ඒ හැම එකක්ම යන්නේ මෙන්න මේ විදිහට. ඒගොල්ලෝ එකෙන් අධික ලාභයක් ලබනවා. ලබන්නේ මේක ඇතුලේ ඒගොල්ලෝ ඇත්තටම මාස 20යි වගේ පෙවුනට ඒගොල්ලෝ ඊට වඩා වැඩි ගානකට මේ අපේ මේ 105 පොලිය ගන්නවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ බලන්නේ දැන් 5000යි කියන්නකෝ. අපි 5000ත් බෙදනවා 20ට. එතකොට එන්නේ 250යිනේ. 250යි මාසෙකට මුදල. එතකොට මේ 250ට 100ට 5ක් කියන්නේ 12යි 750යි නේද? 12යි 750යි. මෙන්න මෙච්චරයිනේ හරිනම් මේකේ මාසෙකට පොලිය වෙන්නේ 100ට 5යි නම්. ඒගොල්ලෝ හදන්නේ මෙහෙම නෙමෙයි ගන්න. ඒගොල්ලෝ හදන්නේ දැන් ඔන්න 5000යි. පළවෙනි වාරිකයේ ගෙව්වනේ. පළවෙනි වාරිකයේ ගෙව්වා කියන්නකො මේ පළවෙනි මාසේ. මේ පළවෙනි මාසේ පළවෙනි වාරිකයේ ගෙව්වහම යම් කිසි මුදලක් ගෙවනවනේ ඔන්න පළවෙනි වාරිකයේ ගෙවනවා. එතකොට ඒගොල්ලෝ දෙවෙනි මාසෙට හදන්නේ අර සමානව බෙදලා යන්න නෙමෙයි. පළවෙනි වාරිකයේ ගෙව්වා. හැබැයි තව වාරික 19ක් තියෙනවනේ. අන්නේ 19ටම ඒගොල්ලෝ ඊළඟ මාසෙට පොලිය හදනවා. දැන් මේකේ හදන්නේ 20කට. මේකේ හදන්නේ 19කට. ඒගොල්ලෝ අර 100ට 5 එකපාර 20කට දානව නෙමෙයි. දාලා බෙදනව නෙමෙයි. මේකේ 20කට හදනවා. මේකේ 19කට හදනවා. මේකේ 18කට හදනවා. දැන් හරියට ගත්තොත් හැම මාසයකටම 100ට 5යි එන්න ඕනේ. මේකේනවා ඒ වගේ 20ක්. මේකේනවා 19ක්. දැන් තුන්වෙනි මාසේ යද්දි තව වාරික 17ක් තියෙනවනේ. මේ පළවෙනි එක ගෙවුවහම මෙතන තව වාරික 19යි. දෙවෙනි එක ගෙවුවහම මෙතන තව වාරික 18ක් තියෙනවා. එතකොට තුන්වෙනි මාසෙද වාරික 18කට හදනවා. එතකොට 100ට 5ව 18ක් හැදෙනවා මෙතන. එහෙම 20 19 18 17 16 ඔහොම ගිහින් එක. මෙන්න මේ ටිකේම මෙන්න මේ ටිකේම එකතු කරාම ඔක් ගන්න සූත්‍රයක් තියෙනවා. n බෙදීම දෙක වාරයක් n දාන එක කියලා. මාස එකක ගන්න කියලා ඔයගොල්ලෝ හොයන්නේ ඕක. මේකේ විදිහට ගත්තොත් 10 වරක් 21 එන්නේ 210. එතකොට ඔයගොල්ලෝ මාස 20කට කිව්වට ඇත්තටම මේ විදිහට ඇවිල්ලා මාස 210කට මේකේ පොලිය ගෙවනවා. ඒක තමයි මේ වැඩේ වෙන්නේ. අපිට පෙවුන් නැති වුණාට ඇත්තටම මේගොල්ලෝ අර පොලිය අනුපාතිකයට මෙන්න මෙච්චර මාස ගානකට පොලිය ගන්නවා. අන්න ඒක තමයි ඔයගොල්ලෝ මාස එකක කියලා හොයන්නේ. මෙන්න මේක. කොච්චර මාස ගානකට ඇත්තටම පොලිය ගෙවනවද? ඔය වගේ වැඩක් තමයි ඒකේ වෙන්නේ.
මේ අන්න ඒ හින්දා තමයි ඒගොල්ලෝ අධික ලාභයක් ලබන්නේ වැඩි. ගෙවන්ඩ හරිම ආසාාවෙන් ගෙවන්ඩ දෙන්නේ එක. හරි දැන් මේ 6 වෙනි ගානම හදාගෙන යන්න. එතකොට තේරෙයි මේ කිව්වේ මොකද්ද කියලා. ඊට කලින් මේ මාස ඒකක ගානේ සූත්‍රය ලියා ගන්න. මාස ඒකක ගණන සමානයි n බෙදීම 2 වාරයක් n ධන 1. මේක තමයි මාස ඒකක ගණන සොයන සූත්‍රය. මේ n කියන්නේ වාරික ගාන. එහෙම නැත්නම් අපි ගෙවල ඉවර කරන්න ඉන්න මාස ගාන. ඒ කියන්නේ මාස 20කින් ගෙවා නිම කිරීමට වාරික 16කින් ගෙවා නිම කිරීමට අන්න එහෙම දුන්නාම අන්නේ ගාන තමයි මේ n කියන්නේ. සරලව කිව්වොත් වාරික ගාන කියලා දාගන්න. කී පාරක් ගෙවනවද කියන්නේ. එතකොට ඇත්තටම මේ තියන්නේ කී පාරක් ගෙවනවද කියන එක. මේ තියන්නේ ඇත්තටම කීයක් වෙනුවෙන් ගෙවනවද කියන්නේ. මාස එකක ගාන. මේක දාගන්න. ඊට පස්සේ මම පළවෙනි ගානට යන්නම්. ඒ ගාන ඇත්තටම මම මේ පරණ පොතකින් ගත්තේ මේ ගානේ මේ පියවර වගේක් අහලා තියෙනා නේද? අන්නේ පියවර ටික මතක තියාගත්තා නම් හරි. මේ ගාන මේ අහලා තියෙන පියවර විදිහටම මේ ගාන හදන් ගියා නම් හරියටම හරි. ඒ කියන්නේ දැන් මෙන්න මේ පියවර ටික නොහා අහන්නේ නැතුව ඔය පියවර එකක්වත් අහන්නේ නැතුව O level ගානේ දෙන්න පුළුවන් අන්තිමට වාරිකයක අගය සොයන්න කියලා. ඔය උඩ තියෙන පියවර කිසිම එකක් අහන්නේ නැහැ. කෙලින්ම කියනවා වාරිකයක අගය සොයන්න කියලා. අන්න එතකොට වෙන්නේ මේ පියවර ටික ඔයගොල්ලෝ හිතින් එකින් එක හදන්න ඕනේ. ඒ නිසා මේ ගණන් හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. ඒ කියන්නේ මේ පියවර ටික ඔක්කොම හොඳට ප්‍රැක්ටිස් කරගෙන යන්න. බැරි වෙලා හරි එකපාරටම වාරිකේ හොයන්න කියලා දුන්නොත් මේ පියවර ටික ඔක්කොම දැනන් ඉන්න ඕනේ. දැන් මේ ගානේ නම් ඕගොල්ලන්ව ගයිඩ් කරලා තියෙනවා. මුලින් මේක හොයන්න ඊට පස්සේ මේක හොයන්න මේක හොයන්න එහෙම කියලා. ඔය විදිහටම හදන් ගියා නම් හරියටම හරි. හරි මේ ගාන කියන්නේ අපිට මුදලට රුපියල් 1,20,000ක් මිල නියම කර ගෘහ භාණ්ඩ කට්ටලයක් කුලී කිරීමේ ක්‍රමය යටතේ ගැනීමට ආරම්භයේදී රුපියල් 40,000ක් ගෙවා ඉතිරිය මාසික වාරික වශයෙන් මාස 16කින් ගෙවා නිම කළ යුතුය. වාර්ෂික පොලිය 118ක් වේ. පළවෙනි එක අහනවා ණය මුදලින් මාසිකව ගෙවිය යුතු කොටස. ඊට පස්සේ මාස ඒකකයට පොලිය මාස ඒකක ගණන ගෙවිය යුතු මුළු මුදල සම්පූර්ණ මුදල මාර්ගයක අගය ඔය ටික අහනවා. හරි මං ගාන හදන්න ගන්නම්. ඔයගොල්ලෝ ගාව මේ ටියුට් එක තියනවානේ. හරි 6 වෙනි ගාන මේක කියනවා අපිට මුදලට රුපියල් 1,20,000ක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක තමා මේ බාණ්ඩ මිල ගෘහ භාණ්ඩ කට්ටල යන්නේ. මේ ඒ කියන්නේ නිකන් හිතන්නකෝ පුටු සෙට් එකක් කියලා. නැත්තම් කෑම මේසයයි පුටු හයයි. ඔය ටික කියන්නේ ඔය ටික 1,20,000කට ගන්නවා. සෝරි ගන්නව නෙමෙයි නියම කරලා තියෙනවා. මෙච්චරයි මේකේ ගාන කියලා අර ගහලා තියෙනවා. දැන් කඩේ ගහලා තියෙනවා. ඒක ඒගොල්ලෝ ගෙවන්න දෙන්නේ මුලින්ම රුපියල් 40,000ක් ගෙවන්න කියනවා. මුලින්ම 40,000ක් ගෙවන්න ඕනේ. ඇඩ්වාන්ස් එකක් විදිහට හරි නැත්නම් එතෙන්ට ගියාම මුලින්ම 40,000ක් ගෙවන්න ඕනේ. ගෙවලා ඉතුරු ටික තියෙනවානේ. එතකොට තව මේක අඩු කරාම 80000යි. ඒ ඉතුරු ටික මාස 16ක්. මාස 16කින් වාර්ෂික පොලිය 118ක් යටතේ. අවුරුද්දකට 118යි. දැන් මේ තියෙන අවුරුද්දකට 118ක් යටතේ ගෙවා නිම කරන්න කියලා කියනවා. හරි. අපි දැන් පියවරෙන් පියවරට යමු. පළවෙනි පියවර මොකක්ද අහන්නේ? පළවෙනි පියවර අහන්නේ ණය මුදලින් මාසිකව ගෙවිය යුතු කොටසනේ. ඒ කියන්නේ ඒක දහන්නේ. පොඩ ඉන්න. ඔව් ණය මුදලින් මාසිකව ගෙවිය යුතු කොටස. එතකොට ඒ කියන්නේ දැන් අපි මුලින්ම හොයන්න ඕනේ දැන් මාස 16කින් ගෙවන් යන්නේ කීයක්ද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ නියම කළා තිබ්බ 1,20,000යි. හරිද? එතකොට 40,000 මුලින් ගෙවනවානේ. එතකොට මාසිකව ගෙවිය යුතු මුදල වෙන්නේ මාසිකව ගෙවිය යුතු මුදල වෙන්නේ කීයද? 1,20,000න්
අඩු කරන්න බෑ 40000. මට ඉඩමදි හින්දා මම ඔහොම ලිව්වේ ඔයගොල්ලෝ එක දිගටම ලියා ගන්න. ඕක අඩු කරාම එනවා රුපියල් 80000. ඒ කියන්නේ 80000ක් තමයි ඔයගලන්ට දැන් ගෙවන්න ඉතුරු වෙලා තියෙන්නේ. දැන් එතකොට මාස ණය මුදලින් මාසිකව ගෙවිය කොටස කියලා අහන්නේ. අපි ගත්ත ණයෙන් කොච්චරද? ඒ කියන්නේ පොලිය නැතුව මාසිකව කොච්චරක් ගෙවනවද? එතකොට 80000යි ණය. එතකොට මාස තියෙනවා 16ක්. එහෙනම් මේ තියෙන්නේ මාස 16කට ගෙවන ණයනේ. එහෙනම් එක මාසයකට මාසිකව ණය මුදලේ කොටස වෙන්නේ කීයද? මාසිකව ණය මුදලේ කොටස වෙන්නේ කීයද? 80000 බෙදෙනවා 16. මේ තියෙන්නේ මාස 16කට ණය මුදල. එහෙනම් මෙතනින් බලන්න එකකට කීයද කියලා. දැන් මේක කෙලින්ම 16 වරක් එකයි 16 වරක් 5යි කියලා ගැපුව හැකි. මම එහෙම නැතුව අනේ එහෙමම කපන්නම් කමන්නේ. වෙලාව නැහැ. 16 වරක් එකයි 80ට 16 වරක් 5යි. මේ බිංදු තුන හැමම එනවා. එහෙනම් රුපියල් 5000යි. රුපියල් 5000යි. එතකොට ඕගොල්ලෝ රුපියල් 5000ක් ගෙවනවා. මාසිකව ණය මුදලෙන් රුපියල් 5000ක් ගෙවනවා. හරි. ඒක තමයි පළවෙනි එකට උත්තරේ. මම මේක මකනවා. ඊට පස්සේ මාස ඒකකයට පොලිය අහනවා අපි. එතකොට මාසයකට ණය මුදලෙන් විදිහට තියෙන්නේ කීයද? 5000යි. මාසයකට ණය මුදල විදිහට තියෙන්නේ 5000යි. එතකොට අපේ මාසයකට පොලියනේ අහන්නේ. අවුරුද්දකට පොලිය කීයද? 118යි. ඒ තියෙන්නේ අවුරුද්දකට පොලිය. එහෙනම් අවුරුද්දකට දැන් 100ක් ගත්තොත් අවුරුද්දකට 18යි නම් මාසයකට බලන්න මේක 12න් බෙදෙනවනේ. එහෙනම් මෙන්න මේක 12න් බෙදෙනවා. 12න් බෙදනවා කියන්නේ 12න් එකෙන් වැඩි කරත් හරිනේ. 12න් බෙදනවනේ වෙන්නේ. එතකොට මෙන්න මේකෙන් එනවා ඔයගොල්ලෝ වාක්‍ය ලියන්න. මාස ඒකකයට පොලිය 5000කට 100ට 18යි අවුරුද්දකට. ඒකෙන් 12න් එකයි මාසෙකට. එහෙනම් මෙතනට 6 වරක් 2යි, මෙතනට 6 වරක් 3යි. මෙතනට 2 වරක් 1යි, 2 වරක් 25යි. 25 වරක් 3 රුපියල් 75ක් තමයි මාස ඒකකයට පොලිය වෙන්නේ. මේ තියෙන්නේ මාස ඒකකයට පොලිය. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන කොහොමද අපි ගන්නෙ? අර සූත්‍රය. n බෙදීම දෙක වාරයක් n ධන 1නේ. මේකනේ සූත්‍රය. ඕකනේ සූත්‍රය. ඕකේ මේ n කිව්වේ මොකද්ද? වාරික් ගාන කියලා මං කිව්වනේ. ඒතකොට වාරික් කිය 16යිනේ. එහෙනම් මාස ඒකක ගණන වෙන්නේ 16 බෙදීම දෙක වාරයක් 16 ධන 1. එතකොට 16 බෙදීම දෙක කීයද? 8යිනේ. 8 වාරයක් 16 ධන 1. 8 වාරයක් 16 ධන 1 කීයද? 17යි. 8 වාරයක් 17. 8 වරක් 7 56යි. 5 ඉතුරුයි. 8 වරක් 1 8යි 5යි 13යි. එහෙනම් මාස ඒකක ගණන 136යි. ඒ කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ මාස 136කට මේ පොලිය ගෙවනවා. 75 ගාන 136ක් ගෙවනවා. හරි. ඕක තමයි මාස ඒකක ගණන. මම මේක මකනවා. ඊට පස්සේ අපෙන් අහනවා ගෙවිය යුතු පොලිය. එහෙනම් මාස ඒකකයට ගෙවිය යුතු පොලියනේ අපෙන් අහන්නේ. ගෙවිය යුතු
පොලිය. මාස ඒකකයට රුපියල් 75යි ගෙවන්නේ. ඒ වගේ මාස ඒකක 136කට ගෙවන්න ඕන. ඒකටනේ අපි මේ මාස එක ගන්න හෙව්වේ. එහෙනම් ඕක වැඩි කරාම එන්නේ 136 වැඩි කිරීම 75. 5 සරක් 6 30යි බිංදුව දැම්ම 3ක් ඉදිරියි. 5 සරක් 3 15යි 3යි 18යි එකක් ඉදිරියි. 5 සරක් 1 5යි 1යි 6යි. 7 සරක් 6 42යි. 2 දැම්ම 4ක් ඉදිරියි. 7 සරක් 3 21යි 4යි 25යි. 2 දැම්ම 7 සරක් 1 7යි 2යි 9යි. බිංදුවයි 10200යි. එහෙනම් අපිට එනවා 10200යි කියලා ගෙවිය යුතු මුළු පොලිය. රුපියල් 10200යි. මේක තමයි ගෙවිය යුතු මුළු පොලිය. 75 139 වැඩි කරලා ගත්තේ. ඊට පස්සේ අපෙන් අහනවා ගෙවිය යුතු සම්පූර්ණ මුදල. සම්පූර්ණ මුදල කියන්නේ ගෙවිය යුතු සම්පූර්ණ මුදල. ඒතර අපි ගත්තේ කීයක්ද? ගත්තේ නෙමෙයි. අපි තව ගෙවන්න තියෙන කීයක්ද? අපි ගෙවන්න ඒ කියන්නේ මාසිකව ගෙවන්න ගත්තේ 80000. දැන් අපි පොලිය හොයාගත්ත 10200ක්. එතකොට ගෙවන්න තියෙන ඔක්කොම මුදල කීයද? මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල කීයද? 80000ට ගෙවන්න තියෙන 80000ට එකතු කරන්න පොලිය 10200. එතකොට එනවා රුපියල් 90200යි කියලා. මේ තියෙන්නේ රුපියල් 90200යි කියන්නේ ගෙවිය යුතු මෙතන තියෙන දෙක. රුපියල් 90200යි කියන්නේ ගෙවිය යුතු මුළු මුදල. ඒ කියන්නේ අපිට ගෙවන්න තිබ්බ 80000ක් දැන් අපි පොලියක් හොයාගත්ත 10200යි කියලා. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ රුපියල් 90200යි. අර දෙකේ එකතුව. 10200යි 80000යි එකතුව. හරි. මම ඒක මකනවා. එහෙනම් අන්තිමට අපෙන් අහනවා මාසික වාරිකයක අගය. එතකොට රුපියල් 90200ක් අපි ගෙවන්න ඕනේ කොච්චර කාලෙකින්ද? කොච්චර කාලෙකින්ද? මාස 16කින්. එහෙනම් මාසික වාරිකයක අගය වෙන්නේ මාස 16කින් 90200 නම් එක මාසයකින් කොච්චරද? ඕක බෙදීම 16. ඕක බෙදීම 16. මං 8න් වගේ බෙදලා ඉන්නම් මුලින්. 8 වරක් 2යි. 8 වරක් 9ට 8 වරක් 1යි. එතකොට 8 වරක් 1 8යි. එකක් ඉතුරුයි. 1යි මේ බිංදුවේ 10යි. 10ට 1යි. ආයි දෙකක් ඉතුරුයි. 22ට 8 වරක් 2යි 16යි. එතකොට 6ක් ඉතුරුයි. 60ට 8 වරක් 7යි. 8 වරක් 7 56යි. 4ක් ඉතුරුයි. 40ට 8 වරක් 5යි. එහෙනම් 11275 බෙදීම 2. මේක දෙකෙන් බෙදුවාම එන්නේ එකට නෑ 11ට 5යි. එතකොට 10යි. එකක් ඉතුරුයි. 12ට 6යි. 3යි 7යි 50යි. මේ මෙන්න මෙතන දැන් මෙතන 0.5ක් නේ අපිට අන්තිමට ආවේ. කොහොම තියන්න එපා රුපියල් දාලා. 0.5යි කියලා අපි තියන්නේ නැහැ රුපියල් දාලා අපි 750යි කියලා දානවා. රුපියල් වල මෙතනින් එහාට එන්නේ දශම නෙමෙයි 7. ඒ නිසා අපි එක දාලා පෙන්නනවා 750යි කියලා. 0.5 කියලා આવොත් හරි. මෙහෙම આવොත් 7.5යි. එහෙම නැත්තම් නිකන් 0.5වම තියන්නේ. මෙතන බිංදුවක් දාලා 750යි කියලා පෙන්නනවා. හරි මේක තමයි මාසික වාරිකයක අගය වෙන්නේ. 7 වෙනි ගාන ඔන්න මම දීලා තියෙනවා මේ අර කිසිම පියවරක් ඒගොල්ලෝ ගයිඩ් කරලා නැතුව කෙලින්ම ගාන දෙන්න පුළුවන් විදිහට. එතකොට ඔයාලා මේ ඒක හදන්න මේ පියවර ටික බලාගෙන හරි හදලා මේක ප්‍රැක්ටිස් කරගන්න.
මම 8 වෙනි ගානට යන්න. මේ ගානේ දෙන්නේ මේ ඒගොල්ලෝ අපේ අන්තිමට අහන්නේ මාසික වාරිකයේ සෝරි පොලි අනුපාතිකය කීයද කියලා. දැන් අරගේ අපිට මුලින් පොලි අනුපාතිකය දුන්නා 6 වෙනි ගානේ. මේ වාර්ෂික පොලිය මාසෙකට 18යි කියලා සෝරි වාර්ෂික පොලිය මාසෙකට නෙමෙයි වාර්ෂික පොලිය 18යි කියලා දුන්නා. එතකොට මේ ගානේදී අපෙන් අහන්නේ වාර්ෂික පොලිය කීයද කියලා. අපිට මාසික වාරිකයගේ දෙනවා 1650 කියලා. අපි ඒකත් හදන විදිහ ඉක්මනට බලමු. මම ඒක ටික ඉක්මනට කරන්න. 8 වෙනි ගාන. ඒක කියන්නේ අත්පිට මුදලට රුපියල් 26000ක් වන භාණ්ඩයක් කුලී කිනීමේ ක්‍රමය යටතේ රුපියල් 5000ක මුල් ගෙවීමක්ද ඉතිරිය රුපියල් 1650 බැගින් වූ සමාන මාසික වාරික 14කින්ද ගෙවිය යුතුය. ගෙවීමට ඉතිරි මුදල මාසිකව ගෙවන මුදලේ කොටස ගෙවිය යුතු මුළු මුදල ගෙවන මුළු පොලිය මාස 1 ගාන මාස 1කට පොලිය වාර්ෂික පොලිය අනුපාතකයේ සොයන්න. හරි. මේ ගානේ රුපියල් 26000ක් තමා මුදල. මේ මුදලට ගන්න පුළුවන් භාණ්ඩයක් මුලින්ම 5000ක් දෙනවා. මුලින්ම 5000ක් දීලා ඉතුරු ටික මාසිකව 1650 ගානේ ගෙවන් යන්න දෙනවා. මේ මගේ මාස 14ලු කාලය ගෙවන වාරික ගාන මාස 14යි. ඊට පස්සේ අපෙන් පියවර ටිකක් දීලා ඒ ටික හදන්න අහන්නේ. මම පියවරෙන් පියවර යන්නම් ඉක්මනට. පළවෙනියෙන් අහන්නේ ඉතිරි ණය මුදල. ඒක හොයන්න පුළුවන් නේ. 26000ක් මම ඒකට වාක්‍ය ලියන්නේ නැහැ අපරාධෙන් වෙලා 26000ක් තමයි අගය මේ භාණ්ඩේ වටිනාකම 5000ක් මූලිකව ගෙවනවා. එතකොට ගෙවන්න තියෙන ඉතිරි මුදල මේකෙන් මේක අඩු කරාම එනවා රුපියල් 21000යි කියලා. රුපියල් 21000යි කියලා එනවා. ඒකේ ඉතිරි අගය. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මාසිකව ගෙවන ණය මුදලේ කොටස. මාසිකව ණය විදිහට කීයක් තියෙනවද? මේක අර කලින් ගානෙත් ඇහුවා. මාසිකව ගෙවන ණය මුදලේ කොටස. එතකොට මෙන්න මෙච්චරක් තමයි ණය තියෙන්නේ. මේ ණය ටික ගෙවන්න ඕනේ මාස 14. එහෙනම් මාසිකව ගෙවන ණය මුදලේ කොටස මේ අපෙන් අහන්නේ පොලිය නැතුව. මාසිකව ගෙවන ණය කොටස. මේ ටික ගෙවන්නේ මාස 14කින්. එහෙනම් එකකින් බලන්න 21000 14න් බෙදෙනවා. හත් වරක් 2යි 7 වරක් 3යි බිංදු 3 එනවා 3002න් බෙදුවාම 1500යි. රුපියල් 1500ක් මාසිකව ණය විදිහට මාසිකව ගෙවනවා. මේ තියෙන්නේ මාසිකව ණය විදිහට ගෙවන මුදල. රුපියල් 1500යි. හරි මම එක මකනවා. ඊළඟට අහන්නේ ගෙවිය යුතු මුළු මුදල. ඒ කියන්නේ එදදා සයිසිය දැන් ම මේවට දැන් වාක්‍ය ලියන්න නැතුව මේ කරන්න ඕගොල්ලො වාක්‍ය ලියන්න 1650යිනේ මාසික වාරිකයගේ ඔය වගේ 14ක් ඔය වගේ 14ක් ගෙවන්න ඕනේ. එතකොට ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ මේකෙන් වැඩි කරාමනේ 14 වරක් බිංදුව බිංදුවයි 14 වරක් 5 70යි බිංදුව දැම්ම 7ක් ඉතුරුයි 14 වරක් 6 84යි 7 91යි 9ක් ඉතුරුයි 14 වරක් 1 4යි 9 23යි රුපියල් 23100යි මෙච්චරක් තමයි ගෙවිය යුතු මුළු මුදල. ඊළඟට 4 යහන්නේ මම පොඩ්ඩක් ඉක්මනට කරනවා. තව පාඩමක් ඔයගලන්ට කරන්න දිනනනේ. ඒ නිසා එතකොට ගෙවිය යුතු
පොලිය ඊළඟ එකේ අපෙන් අහන්නේ ගෙවිය යුතු පොලිය වෙන්නේ මේ තියෙන ගෙවන්න ඕන මුළු මුදල ඕකෙන් අපි ණය මුදල අයින් කරනවා. මේ තමා ගෙවන්න ඕන ණය මුදල. මේ තමා ගෙවන්න ඕන මුළු මුදල. එතකොට මුළු මුදලෙන් ණය මුදල අයින් කරාම එනවා පොලිය. මේකෙන් මේක අඩු කරාම රුපියල් 2100යි. මේ එන්නේ ගෙවිය යුතු පොලිය. හරි. ඊළඟට පස්වෙනි එක අපෙන් අහන්නේ මාස ඒකක ගන්න. ඒක අර සූත්‍ර බෙදීම දෙක වාරයක් n ධන 1. එතකොට මෙතනදී 14 බෙදීම දෙක වාරයක් 14 ධන 1. 14 බෙදීම දෙක කියන්නේ 7යි. 14 ධන 1 කියන්නේ 15යි. 7 15 105යි. මේ තියෙන්නේ හොයන්න ඕන මාස ඒකක ගණන. මේ තමා ඇත්තටම අපි කොච්චර කාලයකට පොලිය ගෙවනවද කියන එක. මේ තියෙන්නේ මාස ඒකක ගණන. එහෙනම් 6 වෙනි එක අපෙන් අහන්නේ මාස ඒකකයට පොලිය. දැන් 4දී අපි හෙව්වා ගෙවන්න ඕන මුළු පොලිය. මේ තියෙන්නේ ගෙවන්න ඕන මාස ඒකක ගණන. එතකොට මෙයාව මේකෙන් බෙදුවා නම් එක මාස ඒකකයට පොලිය එනවානේ. එතකොට 6දී වෙන්නේ මාස ඒකකයට පොලිය වෙන්නේ. මේ තියෙන්නේ ගෙවන්න ඕන මුළු මුදල. ඕක මාස ඒකක මෙච්චරකදී තමයි ගෙවන්නේ. එහෙනම් මේකෙන් මේක බෙදුවාම අපිට එනවා 105 1 105 2යි බෙදලා බලන්න රුපියල් 20ක්. ඔයගොල්ලෝ පොඩ්ඩක් ගෙදරදී බෙදලා බලන්න. රුපියල් 20ක් එනවා මාස ඒකකයට පොලිය. දැන් අපි මේ පියවර 6න් කරේ මාස ඒකකයට පොලිය එක විදිහකට ගත්තා. හරිද? ඊට පස්සේ අපේ 7 අහන්නේ වාර්ෂික පොලිය අනුපාතකය අන්තිම කොටස. වාර්ෂික පොලිය අනුපාතකය අපෙන් අහන්නේ. දැන් අපි කලින් විදිහට වාර්ෂික පොලිය අනුපාතකය හෙව්වොත් අපි කලින් කළේ මාසෙකට ගෙවන ගාන 1500යිනේ. මාසිකව ගෙවන ණය මුදලේ කොටස. ඕකෙන් වාර්ෂික හොයන වාර්ෂික පොලිය අනුපාතය x කියලා මම ගන්නම්. එතකොට මේ තියන්නේ ණය මුදලේ කොටස. ඕකෙන් 100ට x කියන්නේ වාර්ෂිකව ගෙවන පොලිය. ඕකෙන් 12න් එකක් නේ. මාසිකව ගෙවන එක. එතකොට මේ තියෙන්නේ මාසිකව ගෙවන පොලිය. හරිද? ඔන්න ඕක අපි දැන් වෙන විදිහකින් හොයාගත්තා 20යි කියලා. එහෙනම් මෙන්න මේක ආයි 8 වසරේ සමීකරණයන්නේ. මේක සුළු කරාම උත්තරය එන්න ඕනේ x ක. ඒකෙන් එන්න ඕනේ x කියලා මං ගත්තේ වාර්ෂික පොලිය අනුපාතකයනේ. එහෙනම් x ආවා කියන්නේ වාර්ෂික පොලිය අනුපාතකය හෙව්වා කියන්නේ. දැන් අපි එක ක්‍රමයකින් මේක හෙව්වා. මේ තියෙන්නේ මේක හොයන තව ක්‍රමයක්. එතකොට ඔය ක්‍රම දෙකෙන් වෙන්න ඕනේ එකම අගයනේ. අන්න ඒ පදනම යටතේ තමයි මේක ගත්තේ. එතකොට මෙතන බිංදු දෙක මේ බිංදු දෙක කැපෙනවා. මෙතන 5 වරක් 3යි මේ පැත්තේ 5 වරක් 4යි. මෙතනින් 3 වරක් 1යි 3 වරක් 4යි. x වෙන්නේ මේක මෙහෙට යනවා. මේ පැත්තේ වෙන මුකුත් නැහැ. මේක මෙහෙට ගියාම 16යි. x 16 කියන්නේ වාර්ෂික පොලි අනුපාතිකය 100ට 16යි. දැන් පළවෙනි කුලී කිනීමේ 6 වෙනි ගාන මං හැදුවේ එක විදිහක්. මේ තියෙන අනිත් විදිය. ඔය දෙකෙන් එකක් තමයි ඔය රටා දෙකෙන් එකක් තමයි O level ගාන විදිහට ඕගලන්ට එන්නේ. හරි මං එහෙනම් ප්‍රතිශත පාඩම මෙතනින් ඉවර කරන්නම්. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණි පාඩම ඕගලන්ට කරයි.